හරි. ළමයි එහෙනම් අද පාඩම නිෂ්පාදන සාධකවල ඵලදායීතාවය ඩේට් එක දාලා වැඩේ පටන් ගමු අපි එහෙනම්. ලස්සනට ඔතනින් දිනේ දාගන්න. අපි වැඩේ පටන් ගන්න යා. හොඳයි. එහෙනම් දිනේ දාන්න. අපි යමු. මොකක්ද නිෂ්පාදන සාධකවල ඵලදායීතාවය කියලා කියන්නේ. හරි. ටියුට් එකේ තියෙනවා පුතේ productivity of factors of production කියන. හරි. පොඩි විස්තරයක් තියෙනවා. පොඩි වාක්‍යයක්. පුතේ අපි මේ වාක්‍යය කියවගෙන යමු. ළමයි මේ වාක්‍යය තියෙනවා මෙහෙම. නිෂ්පාදන සම්පත්වල කාර්යක්ෂමතාවය පෙන්눔 කරන සාධකයක් ලෙස සාධක ඵලදායීතාවය සැලකිය හැකිය. ආයෙ පාරක් කියව ගන්න බලන්න. නිෂ්පාදන සාධකවල කාර්යක්ෂමතාවය පෙන්눔 කරන සාධකයක් ලෙස ඵලදායීතාවය සැලකිය හැකිය. හරි. එහෙනම් උතනින් කියනවා නිෂ්පාදන සම්පතක තියෙන කාර්යක්ෂමතාවය මනින්න භාවිතා කරන එක සාධකයක් තමයි අපේ තියෙන මේ ඵලදායීතාවය කියන්නේ. එහෙනම් ළමයි අපි අද ඉගෙන ගන්නවා ඵලදායීතාවය කියන්නේ මොකක්ද කියලා. අපි යමුකෝ උදාහරණයක් බලන්න. ඔන්න දැන් ඔතන ඉන්න සමහර අපේ කට්ටිය මම කිව්වේ අර ව්‍යවසායකත් එහෙම කතා කරලා සමහර විට ව්‍යවසායකයෝ වෙයි. හරි. එහෙනම් ඔයා මොකක් හරි ව්‍යාපාරයක් හරි මොකක් හරි දෙයක් පටන් ගන්න හදන්නේ. හිතන්නකෝ මේක සේවා හදන ව්‍යාපාරයක් නෙමෙයි. අපිට ඔයාට මේක තේරුම් ගන්න ලේසි. අපි භාණ්ඩ නිෂ්පාදනය කරන ව්‍යාපාරයක් අරගමු. මේක සේවාවක් ගත්තොත් එහෙනම් මාට තේරුම් ගන්නවා. ඒක පාඩම ඉවරනාට පස්සේ තේරෙනවා. මම කියා දෙන්න ගන්නවා භාණ්ඩ නිෂ්පාදනය කරන අය. ඔන්න දවසක් ඔයා භාණ්ඩයක් නිෂ්පාදනය කරන ආයතනයක් පටන් ගන්න හදන්නේ කවදද? මේ ආයතනේ පටන් ගන්න ඔයාට ඕන වෙනවා පුතේ ඉස්සෙල්ලම මොනවද? එහෙනම් ඔයා තමයි පටන් ගන්නෙ. එහෙනම් ඔයාට කියනවා අපි ව්‍යවසායකයා කියලා. ඔයා තමයි ව්‍යවසායකයා. හරි. මෙන්න ඔයා තමයි ව්‍යවසායකයා. ඔයාට මොනවද ඕනේ? මේක පටන් ගන්න නම්. පුතේ ඔයාට ඕන වෙනවා නිෂ්පාදන සාධක. ඔයා භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය කියන නිෂ්පාදන සාධක ඔයාගේ ළඟට ගන්නවා. ඕකනේ ඉස්සලම කරන දේ. භූමිය ශ්‍රමය ප්‍රාග්ධන ව්‍යවසායකත්වය. ඔය නිෂ්පාදන සාධක වලින් ඔයා තමයි දැන් ව්‍යවසායකයා. ඔයා භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය ඔයාගේ ළඟට ගන්නවා. ඔයාට තියෙනවා ව්‍යාපාරය ගැන ව්‍යාපාර අදහසක්. නිෂ්පාදන ක්‍රියාවලිය කොහොමද වෙන්න ඕනේ කියලා. හරි. හිතන්නකෝ ඔයා මේ ගන්න දේවල් ටිකට අපිට වැදගත් වෙන එක නිෂ්පාදන සාධකයක් තමයි මේ ශ්‍රමය කියලා කියන්නේ. සහ ප්‍රාග්ධනය කියලා කියන්නේ. අපි දැන් කතා කරන්න හදන්නේ ඵලදායීතාවය කියන්නේ මොකක්ද කියලානේ. ඵලදායීතාවය කියන්නේ මොකක්ද? පුතේ අපි ඵලදායීතාවය විදිහට අපි හඳුනා ගන්නවා කිසියම් යෙදවුම් ප්‍රමාණයකින් අපි ලබා ගන්නා නිමැවුම් ප්‍රමාණය අතර තියෙන සම්බන්ධය. සරලවම ඵලදායීතාවය කියනවා යෙදවුම් සහ නිමවුම් අතර තියෙන සම්බන්ධතාවය. පුතේ ඔයා යොදා ගන්න යෙදවුම් තමයි මේ ටික. ව්‍යවසායකයා වෙච්ච ඔයා භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය යොදා ගන්නවා. ඒව තමයි ඔයාගේ යෙදවුම්. හරි. මෙන්න මේ ආයතනීය වාද පටන් ගන්න හදන්න. මෙහෙම ගමු. මොකද්ද පටන් ගන්න ඉන්න ආයතනය? උදාහරණයක් විදිහට අපි ගමු නිකන් බීම නිෂ්පාදනය කරන ආයතනයක් කියලා. ඔය කිට්ස් ඊට පස්සේ කිස්ට් එක ඊට පස්සේ MD එක ඔය වගේ ටික එක තියෙනවානේ බීම පළතුරු බීම හදන ආයතන. හරි. ඔයත් දැන් ඔය වගේ ආයතනයක් පටන් ගන්න හදන. ඔයා දන්නවා
කොහොමද මේකට මොනවාද දාන්නේ? මොනවාද ගන්න ඕන රසකාරක? මොනවාද ගන්න ඕන පළතුරු? මොනවාද ගන්න ඕන වතුර වල තත්ත්වය? ඊට පස්සේ ඒකට දාන සීනි හරි මොනවා හරි තියෙනවා නම් කොහොමද ඒක දාන්නේ? ඔන්න ඒ දේවල් ටික ඔයා දැන් දන්නවා. ඔන්න ව්‍යාපාරේ පටන් ගන්න හදන්න. ඔයා ව්‍යවසායකයා. පුතේ අපි යොකට කියනවා මේ නිෂ්පාදන ක්‍රියාවලියක් කියලා. ඔයා හදන්න දන්නේ බීම. පළතුරු බීම. පළතුරු බීම. හරි. මේකට ඔයා දාන යෙදවුම් විදියට ගන්නවා දේවල් ටිකක්. යෙදවුම්. මෙන්න ඔයාගේ යෙදවුම් ලිස්ට් එක. ළමයි ඔයා ඕන දැන් පළතුරු බීම හදන්න යන්නේ. මේකට ඕන දේවල් පළතුරු ඕනේ. හිතන්නකෝ මික්ස් ෆෘට් එකක් හදන්න යනවා කියලා. ඔන්න මේකට දානවා අඹ ගෙඩි 5ක් දාන්න. ගස්ලපු ගෙඩි එකක් දාන්න. ගස්ලපු ගෙඩි එකක් දාන්න. ෆැෂන් දානවා 5ක් විතර. ඊට පස්සේ අන්නාසි ගෙඩි භාගයක් දාන්න. ඊළඟට තව මොනවද දන්නේ මොකද? කෙහෙල් ගෙඩියම දාන්නේ නැහැ නේද? නෑ. අඹ, ගස්ලබු, ෆැෂන්, අන්නාසි. හරි, ඔය ටික ඇති. තව දානවා සීනි දානවා. මේකට දානවා සීනි ග්‍රෑම් 500ක්. නෑ, ග්‍රෑම් 250ක් දානවා. ග්‍රෑම් 250ක් දානවා. ඊළඟට තව මොනවා හරි ස්වාභාවික රසකාරක. ඊළඟට දානවා මේවට කල් තියාගන්න දේවල්. කල් තබා ගන්න. මොනවා හරි දෙයක් දානවා. ඒකෙන් ග්‍රෑම් 5ක් ඕනේ කියලා හිතන්න. ග්‍රෑම් 5ක් ඕනේ. හරි. ඔන්න ඔය දේවල් ටික දාන්න. අඹ, ගස්ලබු, ෆැෂන්, අන්නාසි, සීනි, කල් තබා ගන්න දේවල්. අඹ ගෙඩි 5යි, ගස්ලබු ගෙඩියයි, ෆැෂන් ගෙඩි 5යි, අන්නාසි ගෙඩි භාගයයි, සීනි ග්‍රෑම් 250යි. 250යි. කල් තබා ගන්න ඒවා ග්‍රෑම් 5යි. හරි. ඔය ටික තමයි ඔයාගේ යෙදවුම් ටික. පොතේ මේ යෙදවුම් ටික දැම්මම අර අඹ ගෙඩි ටික සුද්ධ කරගෙන යනවා. අඹ ගෙඩි ටික සුද්ධ කරලා මැෂින් එකකට දාන්න. ඊට පස්සේ කෙහෙල් ගෙඩි ටික ගස්ලබු ටික සුද්ධ කරලා මැෂින් එකකට දැම්මා. අන්නාසි එක සුද්ධ කරලා මැෂින් එකකට දාන්න. ඊට පස්සේ ඔය විදිහට මේවා ටික සුද්ධ කරලා ඔන්න මැෂින් එකකට දැම්මා. ඊට පස්සේ මැෂින් එකේ මේවා ඇඹරිලා, තැලිලා, පොඩි වෙලා, මේ වෙලා අන්න පළතුරු යුෂ ටික, පළතුරු බීම එකේ තියෙන ඒ යුෂ ටික එනවා. ඊට පස්සේ වෙන තැනකින් ආයේ සීනි ග්‍රෑම් 250ත් ඔය මැෂින් එකට දානවා. ඒකත් ඔන්න කලවම් වෙලා, මික්ස් වෙලා ඔන්න හැදිලා එනවා දැන්. ආවට පස්සේ මේක බෝතල් කරන්න ඕනේ. මේක බෝතල් කරන්න කලින් සාමාන්‍යයෙන් ඕක තියාගන්න පුළුවන් මාසයක් දෙකක් ඔන්න ගානක් තියාගන්න පුළුවන් කල් තබා ගන්නේව දාන්න නැතුව. දැන් අර කල් තබා ගන්නේ වලින් චුට්ටක් දානවා. ඒකෙන් ග්‍රෑම් 5ක් දානවා. දානකොට මේක මාස දෙකක් තියාගන්න පුළුවන් එක මාස 5ක් වෙනකම් වැඩි වෙනවා. ඒ හින්දා එකෙන් අවසානයේදී චුට්ටක් ඔන්න දාන්න. දාලා ඔන්න බෝතල් කරනවා. බෝතල් කරලා අවසානයේට නිෂ්පාදනයක් එළියට ගන්න. ඕකට කියනවා පුතේ අපි අවසාන නිෂ්පාදනයේට නිමවුම කියලා. මෙන්න නිමවුම එළියට එනවා. හරි. නිමවුම එළියට එනවා. ඔයා සාමාන්‍යයෙන් ඔන්න දාන වග ටික දැම්මා. බීම එක හදන්න යන්නේ. අලුත් ව්‍යාපාරයක් පටන් ගන්නවා. මෙන්න බීම ටික හදන්න යනකොට මේකට දැම්ම යෙදවුම් ටික. පුතේ මේකෙන් එළියට එනවා නිෂ්පාදනයක්. හිතන්න බීම බෝතලයක් කියලා. මෙන්න බෝතලය. හරි. මෙන්න බීම බෝතලේ. මේ බීම බෝතලේ විදිහට අපිට ගන්න පුළුවන් මෙන්න මේ අමුද්‍රව්‍ය ටික දැම්මහම මේ යෙදවුම් ටික දැම්මහම එක බෝතලයක් නෙමෙයි හම්බෙන්නේ. අපිට ගන්න පුළුවන් බීම බෝතල් 10ක්. බීම බෝතල් 10ක් ගන්න. මේ වගේ බෝතල් 10ක් අපිට ගන්න පුළුවන්.
දැන් අපි මේ ඵලදායීතාවය කියලා කියන්නේ සරලවම යෙදවුම් හා නිමවුම් අතර තියෙන සම්බන්ධතාවයනේ. පුතේ අඹ ගෙඩි 5කුයි ගස් ලබු ගෙඩියයි ෆැෂන් ගෙඩියයි අන්නාසි භාගයයි සීන් 250යි කල්තබා ගන්න ඒවා ග්‍රෑම් 5කුයි දාලා අපිට පුළුවන් බීම් බෝතල් 10ක් ගන්න. ඊළඟට පුතේ දැන් තමා ඵලදායීතාවය කියලා කිව්වොත් පුතේ ඵලදායීතාවය කියන එක අපි ගන්නේ මේ ආයතනය ඔයා ටික කාලයක් කොහොම පවත්වාගෙන යනවා. ටික කාලයක් මේක වැඩ ටික කරගෙන යනකොට ඔයාට හිතෙනවා මේ ආයතනයේ ඵලදායීතාවය වැඩි කරන්න ඕනි කියලා. වැඩි කරන්න ඕනි කියලා. ඵලදායීතාවය කියන්නේ යෙදවුම් සහ නිමවුම් අතර තියෙන සම්බන්ධතාවය. යෙදවුමයි නිමවුමයි අතර තියෙන සම්බන්ධතාවය. මේ සෙට් එක දැම්මහම බෝතල් 10ක් එළියට ගන්න පුළුවන්. එහෙනම් පුතාගේ ආයතනයේ ඔයා ඵලදායීතාවය වැඩි කරන්න හදනවා. පුතේ ඵලදායීතාවය වැඩි වුණාම ඔයාගේ ආයතනයට පුළුවන් වැඩිපුර ලාභයක් උපය ගන්න. වැඩි ආදායමක් උපයා ගන්න. එහෙනම් මෙන්න ඵලදායීතාවය වැඩි කරන විදිහ. මේක පුතේ පැති දෙකකට කරන්න පුළුවන්. මොකක් හරි කරලා. මේකට වතුරක් දානවා නේද? මේකට වතුරක් දානවා. හරි. අමතකුණා නේද? හරි. වතුර දානවා ලීටර දෙකක් දානවා. හරි. ලීටර දෙකක් වතුරක් දානවා. එතකොට බෝතල් 10ක් ගන්න හැකියි. මෙන්න වාගේ ව්‍යාපාරේ යෙදවුම් සහ නිමවුම්. පුතාට ඕනේ ඵලදායීතාවය වැඩි කරගන්න. පුතා ඵලදායීතාවය වැඩි කරගන්න විදි දෙකක් තියෙනවා. එකක් තමයි මේ ආයතනයේ තියෙන යෙදවුම් ප්‍රමාණය වෙනස් කරන්නේ නැහැ. දැන් ඔයා මේකට දාන යෙදවුම් ටික තියෙනවනේ. ඒ ටික දැම්මා. මේ යෙදවුම් ටික දානකොට නිමවුම 10ක් ආවේ පුතේ මේ අතරින් මේක යනවනේ. මේ මැෂින් තියෙනවා. මේ මැෂින් අස්සෙන් ගිහිල්ලා ඔය ඇඹරිලා පැලිලා පොඩි වෙලා තමයි මේ බීම ටික හැදෙන්නේ. මේ ටික හැදෙනකොට හිතන්නකෝ මේකෙන් චුට්ටක් අහක යනවා කියලා. අඹ ගෙඩි 5ක් ඕකට දැම්මම මේක මිරිකිලා එළියට එද්දි අඹ ගෙඩි 4මාරක විතර ජූස් එළියට එන්නේ. අඹ ගෙඩි භාගයක තියෙන අර මේ මොනවාද පළතුරු යුෂය ඒක අහක යනවා. ඒක බිමට හැලෙනවා නැත්නම් මැෂින් එක ඇතුලේ හිර වෙනවා. එහෙම මොන හරි වෙනවා. අහක යනවා. ගස් ලැබු ගෙඩියක් දැම්මම පොඩි කොටසක් අහක යනවා. ෆැෂන් ගෙඩි 5ක් දැම්මම ගෙඩි 4ක විතර ඒවා තමයි එළියට ගන්න පුළුවන්. එකක් ඇතුලේ හිර වෙනවා. එහෙම මොන හරි වෙනවා. ඔන්න ඔයාට පුළුවන් ආයතනයේ ඵලදායීතාවය වැඩි කරන්න. අලුතෙන් මැෂින් එකක් අරන් එනවා. අලුතෙන් මැෂින් එකක් අරන් එනවා. ඔයා දන්නවා කලින් මැෂින් එකට වඩා මේ මැෂින් එක හොඳට වැඩ කරනවා. හොඳට තැලිලා පොඩි වෙලා මිරිකලා හොඳටම ඒ ගෙඩිය අන්තිමට ගන්න දෙයක් නැති වෙනකල්ම ඒකේ තියෙන දේවල් ටික ගන්න පුළුවන්. අඹ ගෙඩිය චප්ප වෙලා ඇටේ තියෙන දේවලුත් ගන්න. ගස් ලැබු ෆැෂන් වල අර ෆැෂන් නැට තියෙන ඒවත් කුඩු වෙලාම යනවා. හොඳ මැෂින් එකක් ගේ. පුතේ මේ මැෂින් එක දැම්මම යෙදවුම් ටික වෙනස් කරන්නේ නැහැ ඔය. හැමදාම දාපු අඹ ගෙඩි 5මයි. ගස් ලැබු ගෙඩියමයි. ෆැෂන් ගෙඩි 5මයි. අන්නාසි ගෙඩි භාගෙමයි. ওই ටිකමයි දාන්නේ. මෙන්න අලුත් මැෂින් එක ගෙනාවට පස්සේ දැන් ඔයාට බීම බෝතල් 10ක් නෙමෙයි 12ක් ගන්න පුළුවන්. බීම බෝතල් 12ක් ගන්න පුළුවන්. මොකද උනේ? ආයතනයේ යම් නිශ්චිත යෙදවුම් ප්‍රමාණයක් තියාගෙන මේවා වෙනස් කරේ නෑ ඔයා. මේ ටික වෙනස් කරන්නේ නැතුව ඔයා නිමවුම වෙනස් කරා. වැඩි කරගත්තා. අන්න ඵලදායීතාවය වැඩි වුණා. යෙදවුම් ප්‍රමාණය එහෙම්මම තියාගෙන නිමවුම් ප්‍රමාණය වැඩි කරගත්තා. අලුතෙන් මැෂින් එකක් ගෙනාවු එක කරේ. අඹ ගෙඩි 5ක් දාන එක 6ක් කරේ නෑ. ගස් ලැබු ගෙඩි 1ක් දාන එක 1මාරක් දැම්මේ නෑ. හැබැයි ඒ ආයතනයේ ඵලදායීතාවය වැඩි වුණාම මෙන්න ඔයා මේ බඩු ටිකම දාලා දැන් බීම බෝතල් 12ක් හදනවා. අපේ ආයතනයේ ඵලදායීතාවය වැඩි වුණා.
අන්න ඒ විදිහට යෙදවුම් ස්ථාවරව තියාගෙන අපිට පුළුවන් නිමවුම වැඩි කරගන්න. හරි. ඒ තමයි ඵලදායීතාවය හදාගත් එක විදිහ. ඔයා ඵලදායීතාවය හදාගත් එක විදිහ. ඊළඟට පුතේ ඔයාට ඕකේ අනිත් පැත්ත කරන්නත් පුළුවන්. ඔයා දැන් කරන්නේ මෙහෙම වැඩක්. අලුත් මැෂින් එක අරගෙන එනවා. අලුත් මැෂින් එක අරගෙන ආවහම ඔයාට මේ යෙදවුම් ටිකම දාලා දැන් බෝතල් 12ක් හදන්න පුළුවන්. ඔයාගේ ආයතනයේ ඵලදායීතාවය වැඩි වෙනවා. හැබැයි ඔයාට බීම බෝතල් 12ක් ඕනේ නැහැ. ඔයාගේ ඵලදායීතාවය අනික් පැත්තට වැඩි වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මෙහෙමයි. පුතා බීම බෝතල් 12ක් ඕනේ නැහැනේ. ඒ හින්දා ඔයාගේ ඵලදායීතාවය සිද්ධ වෙන්නේ අනික් පැත්තට. මෙන්න ආයතනේ අලුතෙන් මැෂින් එකක් ගෙනාවා. අලුතෙන් මැෂින් එකක් ගෙනල්ලා ඒකට දානවා අඹ ගෙඩි 4ක් දාන්නේ. අඹ ගෙඩි 4ක් දානවා. ගස් ලබු ගෙඩියේ 4න් 3ක් දානවා. ඊට පස්සේ ෆැෂන් ගෙඩි 4ක් දානවා. අන්නාසි ගෙඩියේ භාගයක් එහෙමම දානවා. සීනි ග්‍රෑම් 250යි නෙමෙයි සීනි ග්‍රෑම් 200යි දානවා. අර කල් තබා ගන්න දේවල් ග්‍රෑම් 3.5යි දාන්නේ. ඊට පස්සේ වතුර දාන්නේ මිලිලීටර් 1.8ක් විතර. දැන් මොකද උනේ? පුතාලා යොදා ගන්න යෙදවුම් ප්‍රමාණය මොකද උනේ? අඩු කරගත්තනේ. යෙදවුම අඩු කරගත්තා. කලින් කලේ මොකක්ද? යෙදවුම අඩු කරාද? නැහැ. යෙදවුම එහෙම්මම තියාගත්තා. ආයතනයේ ඵලදායීතාවය වැඩි කරා. නිමවුම හම්බුණා කීයක්ද? බෝතල් 12ක් ආව එළියට. අන්න අපි කියනවා ඵලදායීතාවය වැඩි වුණා. දැන් වෙන්නේ ඕකේ අනිත් පැත්ත. දැන් යොදා ගන්න යෙදවුම් ප්‍රමාණය අඩු කරා. අඹ ගෙඩි 5ක් 4 කරා. ෆැෂන් ගෙඩි 5 4 කරා. සීනි ග්‍රෑම් 250 200 කළා. වතුර ලීටර් 2 1.8ක් කරා. පුතේ යොදා ගන්න යෙදවුම අඩු කරා. යෙදවුම අඩු කරාට ඔන්න නිෂ්පාදනය කරනවා. කරලා ඉවර වෙලා බලනකොට බෝතල් 10ක් හැදිලා. බෝතල් 10ක් හැදිලා. නිෂ්පාදනයට යොදා ගන්න යෙදවුම අඩු කරා කියලා ඔයාගේ බෝතල් ගාන අඩු වුණේ නැහැ. මේ යෙදවුම අඩු කරගෙන නිමවුම එහෙමම තියාගත්තා. පුතේ ඵලදායීතාවය වැඩි කරගෙන. ඒකේ අනික් පැත්ත තමයි යෙදවුම එහෙම තියාගෙන නිමවුම වැඩි කරගත්තා. දෙපැත්තකට වෙනවා. එහෙනම් පුතේ ඵලදායීතාවය ඇති වෙන්න පුළුවන් මේ පැති දෙකෙන්ම. ඵලදායීතාවය කියන්නේ යෙදවුම් සහ නිමවුම් අතර තියෙන සම්බන්ධතාවය. මේ යෙදවුම් සහ නිමවුම් අතර තියෙන සම්බන්ධතාවයේදී අපිට පුළුවන් ඵලදායීතාවය වැඩි කරගන්න මෙහෙම එකක් තමයි යෙදවුම පුතේ අපේ පළවෙනි අවස්ථාවේ යෙදවුම වෙනස් කරාද? නැහැනේ. ඒක එම්මම තිබ්බා. එහෙනම් යෙදවුම ස්ථාවරයි. යෙදවුම ස්ථාවරයි. අපේ නිමවුම මේ බඩු ටික එහෙම්මම දාලා බෝතල් 10ක් නෙවෙයි බෝතල් 12ක් ගත්තා. නිමවුම වැඩි කරා. නිමවුම වැඩි කරා. මේ පළවෙනි විදිහ ආයතනයේ ඵලදායීතාවය වැඩි වුණා. දරුවනේ දෙවෙනි විදිහ තමයි අපි නිමවුම වෙනස් කරාද? වෙනස් වුණේ නැහැ. බෝතල් 10මයි හම්බුනේ. හැබැයි අපි යොදා ගන්න යෙදවුම අඩු කරගත්තා. නේ? 5ක් 4 වුණා. 1 4න් 3ක් වුණා. 5 4 වුණා. භාගේ එහෙමම ගත්තා. සීනි ග්‍රෑම් 250 200කට අඩු කරා. කල් තබා ගන්න ඒවා 5න් 5 තිබ්බා 3.5කට අඩු වුණා. වතුර ලීටර් 2 1.8කට අඩු වුණා. එහෙනම් පුතේ යෙදවුම අඩු වුණා.
ඒක අඩු වුණා කියලා නිමැවුම අඩු වුණේ නැහැ. ආයතනය ඵලදායීව වැඩ කරන්න ගත්තා. අපේ නිමැවුම ස්ථාවරව තිබ්බා. ස්ථාවරව තිබ්බා. එහෙනම් ඔන්න ඕක තමයි ඵලදායීතාවය කියලා කියන්නේ. ආයේ අමතක වෙන්නේ නැහැ. මම හිතනවා හොඳට පැහැදිලි වෙන්නේ නැති කියලා. කවුරු හරි පැහැදිලි නැති තේරුම් නැති කෙනෙක් ඉන්නවා නම් මැසේජ් එකක් දාලා දැන් අහන්න පුළුවන්. හරි. සරලව පුතේ නම් ඵලදායීතාවය කියලා කියන්නේ යෙදවුම් නිමවුම් අතර තියෙන සම්බන්ධතාවය. එතකොට අපි ඵලදායීතාවය කියලා හඳුන්වන්නේ යෙදවුම් ප්‍රමාණයක්. අපි ලස්සන නිර්වචනයක් හදමු මේකට. යෙදවුම් ප්‍රමාණයක් යම් නිශ්චිත යෙදවුම් ප්‍රමාණයක් පවත්වාගෙන ඒ කියන්නේ යෙදවුම ස්ථාවරව තියාගෙන යම් නිශ්චිත යෙදවුම් ප්‍රමාණයක් පවත්වාගෙන ආයතනයේ නිමැවුම වැඩි කරගන්නවා. හෝ එහෙම නැත්නම් අනිත් පැත්තට පුළුවන්. හෝ ආයතනයේ යම් නිශ්චිත නිමැවුම් ප්‍රමාණයක් පවත්වාගෙන නිමැවුම ස්ථාවර කරගෙන ආයතනයේ යම් නිශ්චිත නිමැවුම් ප්‍රමාණයක් පවත්වාගෙන මොකද කරන්නේ? යෙදවුම අඩු කර ගැනීම ඵලදායීතාවය ලෙස හඳුන්වනවා. අවසාන වතාවට ආයෙ කියන්න. ඔන්න බලා ගන්න. කිසියම් ආයතනයක යම් නිශ්චිත ස්ථාවර යෙදවුම් ප්‍රමාණයක් පවත්වාගෙන නිමැවුම් ප්‍රමාණය වැඩි කර ගැනීම හෝ ආයතනයේ යම් නිශ්චිත ස්ථාවර නිමැවුම් ප්‍රමාණයක් පවත්වාගෙන අදාළ යෙදවුම් ප්‍රමාණය මොනවා කරන එකද? අඩු කර ගැනීමයි. හරි. ඒකට තමයි කියන්නේ ඵලදායීතාවය කියලා. හොඳයි. මම හිතනවා එහෙනම් දැන් පැහැදිලි වෙන්නේ නැති ආයෝක අමතක කරන්න එපා. මතක තියාගන්න අපේ තියෙන මේ බීම හදන කම්පැනි කවදා හරි පටන් ගන්න ඉන්න බීම හදන කම්පැනියේ ඵලදායීතාවය ඇති කරගත්තේ කොහොමද කියලා. හරි. එහෙනම් පුතේ ඩේට් එක දැම්මා. කාට හරි ගැටලුවක් තියෙනවා නම් තේරෙන්නේ නැත්නම් තියෙනවා නම් ප්‍රශ්නයක් තියෙනවා නම් chat box එකේ තියෙනවා මැසේජ් එක දාන්න. හරි. එහෙනම් පුතේ අපි යන් නෝට් එකට. අපේ 22 වෙනි පිටුවේ අනේ 19 වෙනි පිටුවේ නිෂ්පාදන සාධකවල ඵලදායීතාවය. එතන අපි කතා කරා නිෂ්පාදන සම්පත්වල කාර්යක්ෂමතාවය පෙන්눔 කරන සාධකයක් ලෙස සාධක ඵලදායීතාවය හැඳින්විය හැකියි. ඊට පස්සේ තියෙනවා ඵලදායීතාවය යනු කියලා. එතන පුතේ දාගන්න මෙහෙම. හරි. අපි ලියමු. ලියන්න. කිසියම් යෙදවුම් ප්‍රමාණයකින් ලබා ගන්නා නිමැවුම් ප්‍රමාණය කිසියම් යෙදවුම් ප්‍රමාණයකින් ලබා ගන්නා නිමැවුම් ප්‍රමාණය කිසියම් යෙදවුම් ප්‍රමාණයකින් ලබා ගන්නා නිමැවුම් ප්‍රමාණය
කිසියම් යෙදවුම් ප්‍රමාණයකින් ලබා ගන්නා නිමැවුම් ප්‍රමාණය. වැඩි කර ගැනීම හෝ වැඩි කර ගැනීම හෝ කිසියම් යෙදවුම් ප්‍රමාණයකින් ලබා ගන්නා නිමැවුම් ප්‍රමාණය වැඩි කර ගැනීම හෝ වැඩි කර ගැනීම හෝ නිමැවුම් ප්‍රමාණය වැඩි කර ගැනීම හෝ වැඩි කර ගැනීම හෝ ඊට පස්සේ ලියන්න හෝ කමාවක් දාලා නිශ්චිත නිමැවුමක් ලබා ගැනීමට අපි දෙවෙනි කොටස කියන්න යන්නේ පළවෙනි කතාව හරි දැන් දෙවෙනි කාලේ කියන්නේ හෝ කමාවක් දැම්මා නිශ්චිත නිමැවුමක් ලබා ගැනීමට නිශ්චිත නිමැවුමක් ලබා ගැනීමට නිශ්චිත නිමැවුමක් ලබා ගැනීමට නිශ්චිත නිමැවුමක් ලබා ගැනීමට යොදා ගන්නා නිශ්චිත නිමැවුමක් ලබා ගැනීමට යොදා ගන්නා යෙදවුම් ප්‍රමාණය යොදා ගන්නා යෙදවුම් ප්‍රමාණය යොදා ගන්නා යෙදවුම් ප්‍රමාණය අඩු කර ගැනීම යොදා ගන්නා යෙදවුම් ප්‍රමාණය අඩු කර ගැනීම ඵලදායීතාවය ලෙස හැඳින්වේ. හරි. ඵලදායීතාවය ලෙස හැඳින්වේ. එහෙනම් පුතේ ආය පාරක් බලාගන්න ලියාගත් එක හරිද කියලා මම මුලින් නම් කියන්න. කිසියම් යෙදවුම් ප්‍රමාණයකින් ලබා ගන්නා නිමැවුම් ප්‍රමාණය වැඩි කර ගැනීම හෝ නිශ්චිත නිමැවුමක් ලබා ගැනීම සඳහා
යොදා ගන්නා යෙදවුම් ප්‍රමාණය අඩු කර ගැනීම යෙදවුම් ප්‍රමාණය අඩු කර ගැනීම ඵලදායීතාවය වේ. හොඳයි. එහෙනම් අපි දන්නවා දැන් ඵලදායීතාවය කියන්නේ මොකක්ද කියලා. ඊළඟට පුතේ අපි ගණනය කරනවා ඔය පල්ලෙහා පොඩියට කොටුවක් දාලා දෙන්න. අපි උතන දාගන්න ඕනේ ඵලදායීතාවය ගණනය කරන්නේ කොහොමද? අපි ඒකට භාවිතා කරනවා පොඩි සමීකරණයක්. පොඩි සමීකරණයක් ගන්නවා. හරි. ඵලදායීතාවය කොහොමද ගණනය කරන්නේ? ඵලදායීතාවය. ළමයි අපි මේ ඵලදායීතාවය කියන කාරණාව කතා කරගෙන යනකොට අපිට හම්බුන එක ප්‍රධාන තැනක් තමයි දෙයක් තමයි මේකේ තියෙන නිමවුම් සහ යෙදවුම් කියන දේ. ඒ දෙකේ තියෙන සම්බන්ධය තමයි කතා කරේ. දෙන්නයි ඉන්නේ. පළවෙනියට හම්බෙන එක්කෙනා තමයි යෙදවුම. අපිට දෙවැනියට හම්බෙන කෙනා තමයි නිමවුම. මේ දෙන්නගේ තියෙන සම්බන්ධතාවය ඵලදායී විදිහට ක්‍රියාත්මක වෙනවා කියන්නේ පැති දෙකකට කතා කරා. එක්කෝ මෙයා ස්ථාවරව ඉන්නවා මෙයා වැඩි වෙනවා. එක්කෝ මෙයා ස්ථාවරව ඉන්නවා මෙයා අඩු වෙනවා. ඕකනේ කතා කරේ. දැන් බලනවා ඵලදායීතාවය ගණනය කරන්නේ කොහොමද කියලා. එහෙනම් පුතේ පොඩි සරල සමීකරණයක් ගන්නවා අපි ඔබට බෙදීමක්. අපි ඵලදායීතාවය ගණනය කරනවා නිමැවුම් ප්‍රමාණය නැත්නම් අපි නිමැවුම බෙදනවා යෙදවුමින්. ඵලදායීතාවය ගණනය කරනවා අපි නිමැවුම බෙදනවා යෙදවුමින්. අපි කොච්චරක නිෂ්පාදනයක් ගත්තද කොච්චරක යෙදවුමක් පරිභෝජනය කරලා අපි කොච්චරක යෙදවුමක් භාවිතා කරලා කොපමණ ප්‍රමාණයක නිමවුමක් ගත්තද මේ දෙක අතර තියෙන සම්බන්ධතාවය තමයි ඵලදායීතාවය කියන්නේ. අපි ඵලදායීතාවය ගණනය කරනවා මෙන්න මේ ආකාරයට. එහෙනම් පුතේ අර පල්ලෙහා කොටුවක් තියෙනවා. මෙන්න මේ කොටුවේ මේක ලස්සනට ලියා ගන්න වෙන පාට පෑනකින් ඵලදායීතාවය ගණනය කරන ආකාරය කොහොමද ගණනය කරන්නේ? ඵලදායීතාවය සමානයි නිමැවුම බෙදනවා යෙදවුමින්. නිකන් ගානක් හදා කරන්න නැහැ. මම නිකන් මෙතන පෙන්නන්නම්කෝ. ලියාගන්න කලින් බලන්න. නිකන් පෙන්නන්න. ඔන්න ඵලදායීතාවය හොයන්න යන්නේ. අපේ ආයතනයක යෙදවුම් ප්‍රමාණය ඒකක 1000ක් හදනවා. ඒකක 1000ක් හදනවා. ඕකට ගන්නවා යෙදවුම ඒකක 10000ක් 10000ක්. නිමවුම 1000ක් ගන්නවා යෙදවුම ගන්නවා 10000ක්. අපේ ඵලදායීතාවය කීයද පුතේ? 1000 බෙදනවා 10000න් ඵලදායීතාවය එක බෙදීම 10 0.1යි. හරි. මෙන්න අපේ ඵලදායීතාවය. ඊළඟට ඔන්න යනවා ඵලදායීතාවය වැඩි කරගන්න. කොහොමද වැඩි කරන්නේ? ඵලදායීතාවය වැඩි කරගන්න. දැන් ඔයා දන්නවා විදි දෙකක් තියෙනවා. දැනටම දන්න දෙකක් තියෙනවා. අපි තව ඉස්සරහට තව ඉගෙන ගන්නවා. එකක් තමයි නිමවුම එහෙම්මම තියාගෙන යෙදවුම අඩු කරනවා. අර බීම බෝතල් 10 හදන්න දාන අමුද්‍රව්‍ය ටික අඩු කරා. එක්කෝ ඒ අමුද්‍රව්‍ය ටිකම දාලා වැඩිපුර බීම බෝතල් හදනවා. යෙදවුම එහෙමම තියාගෙන නිමවුම වැඩි කරගන්නවා. අපි නිමවුම වැඩි කරගමු. නැත්නම් යෙදවුම වැඩි කරමු. හරි. යෙදවුම් ප්‍රමාණය දෙකෙන් එක පැත්තක් ගමු. කැමති පැත්තක් ගන්න පුළුවන්. අපි අපේ තියෙන නිමවුම වැඩි කරමු. එතකොට
මෙන්න දෙවෙනි අවස්ථාව. ටික කාලයක් ගිහිල්ලා ඔයා ආයතනයේ ඵලදායීතාවය වැඩි කරන්න හදන්නේ. යෙදවුම් ප්‍රමාණය එහෙමම තියාගෙන නිමවුම් ප්‍රමාණය වැඩි කරනවා. යෙදවුම් ප්‍රමාණය 10000යි. ඒක එහෙමම තියෙනවා. පුතේ නිමවුම් ප්‍රමාණය 1500ක් හදනවා දැන්. ඒකක 10000ක් දාලා නිමවුම ගන්නවා 1500ක්. දැන් ඵලදායීතාවය කීයද? ඵලදායීතාවය 1500 බෙදනවා 10000න්. මේකට මේක කැපුවා 15 බෙදන්න. ඔව්. 10යි. 1.0.1.5 හරි. එහෙනම් මෙන්න ඵලදායීතාවය වැඩි වුණා. ඉස්සර ඵලදායීතාවය 1යි. ඊට පස්සේ අපරකින් මෙසේජ් එකක් තියෙනවා. හරි. right. පේනවනේ. එහෙනම් පුතේ කලින් ඵලදායීතාවය කීයද? ඒකක 10000ක් දාලා නිමවුම ගත්ත ඔයා ඒකක 1000ක්. ඵලදායීතාවය 0.1යි. දැන් ඔයා ඒකක 10000ම ඇතුළට දාලා එහා පැත්තෙන් එළියට ගන්නවා නිමවුම 1500ක්. ඵලදායීතාවය 1.5යි. වැඩි වුණා. ඔන්න ඔකයි ඵලදායීතාවය කියලා කියන්නේ. right. එහෙනම් පුතේ ඔය කොටුවේ ලස්සනට මේ සමීකරණ දාගමු. මේ ගණනය කරන විදිය ලස්සනට දාගමු. මෙන්න මේ කොටුවේ තියෙන එක ලස්සනට දාගමු. තේරුම් නැත්නම් තියෙනවා නම් ගැටලුවක් තියෙන තරම් තියෙනවා නම් මැසේජ් එක දාලා අහන්න. ඔයාට නිකන් ඕන වෙයි කියලා හිතනවා නම් මේ දෙක ලියාගත්තත් කමන්නේ. නිකන් ගානක් හදන හැටි ඕන වෙයි කියලා හිතනවා නම් 1000 බෙදීම 10000 එකයි 1500 බෙදීම 10000 0.1.5යි. ඵලදායීතාවය වැඩි වෙලා තියෙනවා. සමීකරණයට එහා පැත්තෙන් ඕන පැන්සලින් පොඩියට දාගන්න කැමති නම්. හරි. මම හිතනවා එනන්ද ලියාගෙන ඉවරයි කියලා. එහෙනම් පුතේ බෝඩ් එක මකන්නම්. ඉවරද කට්ටිය? ලොකු වෙලාවක් ඉන්නේ නැහනේ. ඉවරයිනේ. හරි. එහෙනම් මම මේක මකන්නම්. අපි ඉස්සරහට යමු. අපිට ඊළඟට කතා කරන්න තියෙනවා ඵලදායීතාවය වැඩි කරන සාධක ගැන. ඵලදායීතාවය වැඩි කරන සාධක ගැන කතා කරන්න තියෙනවා. එහෙනම් ඒක බලන්න යන්න. මේක මකන්නම් මම. හරි. ඊළඟට දැන් කතා කරන්න යන්නේ කොහොමද මේ ඵලදායීතාවය වැඩි කරගන්නේ කියලා. ඔයාලා දැනටමත් මේකේ ක්‍රම දෙකක් දන්නවා. අපි මෙතන පොඩි ගණනය කිරීමකුත් කරලා බැලුවා. ඕකෙන් ක්‍රම දෙකක් ඔයාලා දන්නවා. පුතේ යෙදවුම් ප්‍රමාණයයි නිමවුම් ප්‍රමාණයයි කියන කාරණාව යෙදවුම් ප්‍රමාණයයි නිමවුම් ප්‍රමාණය කියන කාරණාවේදී
කවුද මේ? හරි. යෙදවුම් ප්‍රමාණය සහ නිමවුම් ප්‍රමාණය කියන කාරණාවේදී අපි යම්කිසි නිශ්චිත යෙදවුම් සහ නිමවුම් ප්‍රමාණයක් මුලදී තියාගෙන ඉන්නවා. ඒ කියන්නේ මේ යෙදවුම් කියන එකයි මම මෙතන කියන්නේ යෙදවුම් කියන එකයි නිමවුම් කියන එකයි නිමවුම් කියන එකයි යම් නිශ්චිත මට්ටමක ඉන්නවා. මෙයා මෙතන ඉන්නවා. මෙයා මෙතන ඉන්නවා. මේ දෙන්න මෙහෙම ඉන්නකොට එක සමාන ඔය ගානකට තියනවා දැන්. අපිට ඵලදායීතාවය වැඩි කරගන්න ඕනේ. මේ දෙන්න මෙහෙම ඉන්නවා. අපිට ඵලදායීතාවය වැඩි කරගන්න ඕනේ. දැන් යෙදවුම් කියන්නේ මේ පැත්තේ කෙනා, නිමවුම් කියන්නේ මේ පැත්තේ කෙනා. දැන් මේ පැත්තේ ඉන්න යෙදවුම ක්‍රම දෙකක් ඔයා දැනටමත් දන්නවා. කොහොමද ඵලදායීතාවය වැඩි කරන්නේ දැන්? දෙන්න මෙහෙම ඉන්නේ. අපි එක්කෝ යෙදවුම් ප්‍රමාණය අඩු කරන්න ඕනේ. අන්න දැන් නිමවුම වැඩි. යෙදවුම අඩුයි, නිමවුම වැඩි. එක ක්‍රමයක්. නිමවුම ස්ථාවරව තිබ්බ වෙනස් වුන්නේ නැහැ. නිමවුම ස්ථාවරව තියාගෙන යෙදවුම පහළට ගෙනාවා. එන එක ක්‍රමයක්. ඵලදායීතාවය වැඩි කරගන්න පුතේ එක ක්‍රමයක් තමයි නිමවුම ස්ථාවරව තිබියදී මොකක්ද උනේ? නිමවුමයි යෙදවුමයි මෙහෙම හිටියා. නිමවුම කියන කෙනා වෙනස් නොවි මෙහෙම ඉන්නකොට යෙදවුම පල්ලෙහාට ආවා. යෙදවුම අඩු කිරීම. හරි. පළවෙනි ක්‍රමය. නිමවුම ස්ථාවරව තියෙද්දී යෙදවුම අඩු කරා. ඵලදායීතාවය වැඩි වුණා. ඊළඟ පියවර පුතේ ඵලදායීතාවය වැඩි කරන. යෙදවුමයි නිමවුමයි මෙහෙම ඉන්නවා. ඉන්නකොට යෙදවුම කියන එක්කෙනා කලින් අඩු වුණානේ. දැන් යෙදවුම අඩු වෙන්නේ නැහැ. යෙදවුම මෙහෙම ඉද්දී නිමවුම වැඩි කරනවා. අන්න ඵලදායීතාවය වැඩි වෙනවා. යෙදවුම ස්ථාවරව තියෙද්දී නිමවුම වැඩි වෙනවා. එහෙනම් ඊළඟ ක්‍රමය. යෙදවුම ස්ථාවරව තිබියදී නිමවුම වැඩි කරනවා. වැඩි කිරීම. යෙදවුම ස්ථාවර වෙද්දී නිමවුම වැඩි කරගත්තා. ඊළඟට අනිත් ක්‍රමය තමයි ඔය දෙක දැනටමත් ඔයා දන්නවනේ. දැන් මෙහෙම ක්‍රමයක් අනුගමනය කරන්න පුළුවන්. යෙදවුම් සහ නිමවුම් කියන දෙකම වැඩි කරනවා. ඔන්න දැන් දෙන්නම එක මට්ටමේ ඉන්නේ. යෙදවුමත් මෙහෙම ඉන්නවා, නිමවුමත් මෙහෙම ඉන්නවා. කලින් කරේ මොකද්ද? නිමවුම මෙහෙම ඉද්දී යෙදවුම පල්ලෙහාට ගෙනාවා. ඵලදායීතාවය වැඩි වෙනවා. ඊළඟ පාර යෙදවුම කියන දේ ඇතුළට දාන අමුද්‍රව්‍ය ටික. එහෙමම තියෙද්දී නිෂ්පාදනය වැඩි කරා. ඵලදායීතාවය වැඩි වුණා. දැන් වෙන්නේ මෙහෙම එකක්. දැන් දෙකම වැඩි කරනවා. යෙදවුමත් වැඩි වෙනවා, නිමවුමත් වැඩි වෙනවා. හැබැයි මෙතන වෙන්නේ පොඩි එක්කෙනෙක් හදිස්සි වෙනවා. යෙදවුම නිමවුම කියන දෙකෙන් යෙදවුම වැඩි වෙන වේගයට වඩා වැඩි වේගයකින් නිමවුම වැඩි වෙනවා. යෙදවුම වැඩි වෙන වේගයට වඩා වැඩි වේගයකින් නිමවුම වැඩි වෙනවා. එහෙනම් යෙදවුම ටිකක් වැඩි වෙනවා. ඊට වඩා වැඩි වේගයකින් නිමවුම වැඩි වෙනවා. මොකද වෙන්නේ? ඵලදායීතාවය වැඩි වෙනවා. යෙදවුම ටිකක් වැඩි වෙනවා. ඊට වඩා වැඩි වේගයකින් නිමවුම වැඩි වෙනවා. එහෙනම් පුතේ ඒත් පුළුවන් අපිට ඵලදායීතාවය වැඩි කරගන්න. ඒක තමයි යෙදවුම වැඩි වෙන වේගයට වඩා වැඩි වේගයකින් නිමවුම වැඩි කර ගැනීමයි.
යෙදවුම වැඩි වෙනවට වඩා වැඩි වේගයකින් නිමවුම වැඩි කරගත්තා. ඵලදායීතාවය වැඩි වුණා. මුලදී කොහොමද හිටියේ? දෙන්නම ස්ථාවරයි. ඵලදායීතාවය වැඩි කරා. පළවෙනි ස්ටෙප් එක යෙදවුම අඩු කරගත්තා. මෙයා වැඩි, මෙයා අඩුයි. නිමවුම වැඩි, යෙදවුම අඩුයි. ඊළඟට දෙන්නම ස්ථාවරව හිටියා. ඵලදායීතාවය වැඩි කරගන්න. යෙදවුම හැමම හිටියා. නිමවුම වැඩි වුණා. ඊළඟට පුතේ ඵලදායීතාවය වැඩි කරගන්න. දෙන්නම වැඩි වුණා. හැබැයි යෙදවුම වැඩි වෙනවට වඩා වැඩි වේගයකින් නිමවුම වැඩි වෙනවා. යෙදවුම වැඩි කරනවට වඩා වැඩි වේගයකින් නිමවුම වැඩි වුණා. ඵලදායීතාවය වැඩි වුණා. ඕකේ අනිත් පැත්ත වෙන්නත් පුළුවන්. දෙන්නම වැඩි වුණානේ. දැන් දෙන්නම අඩු වෙනවා. දැන් යෙදවුම අඩු කරනවා. ගොඩක් අඩු වෙනවා. යෙදවුම අඩු වෙනවා. මම මේ යෙදවුම කියන්නේ මේ පැත්තට. ඔයාගේ මගේ මේ පැත්තේ යෙදවුම. මෙන්න නිමවුම. හරි. එතකොට පැහැදිලි තේරෙනවා. මේ පැත්ත යෙදවුම, මේ පැත්ත නිමවුම. හරි. එහෙනම් ඊළඟට යෙදවුම පල්ලෙහාට එන්න. යෙදවුම ගොඩක් අඩු කරනවා. හැබැයි නිමවුම ඊට වඩා අඩු වේගයකින් අඩු වෙන්නේ. කලින් උනේ මොකද්ද? යෙදවුම වැඩි වුණා, ඊට වඩා වැඩි වේගයකින් නිමවුම වැඩි වුණා. දැන් යෙදවුම අඩු වෙනවා. ඊට වඩා අඩු වේගයකින් මෙයත් ෂේප් එකේ පොඩ්ඩක් අඩු වෙනවා. ඒත් මොකද වෙලා තියෙන්නේ? ඵලදායීතාවය වැඩි වෙනවා. එක ලෙවල් එකේ හිටියේ යෙදවුම අඩු වුණා, ඊට අඩු වේගයකින් නිමවුම අඩු වුණා. ඵලදායීතාවය වැඩි. ඊළඟට පුතේ එන එක යෙදවුම දැන් අඩු වෙනවා. අඩුවන වේගයට වඩා අඩු වේගයකින් නිමවුම අඩු වීම. යෙදවුම අඩු වෙන වේගයට වඩා අඩු වේගයකින් නිමවුම අඩු වුණා. යෙදවුම කියන එක නා අඩු වෙනවා. මෙච්චරකින් අඩු වෙනවා. එකපාර අඩු වුණා. හැබැයි නිමවුම ඊට වඩා පොඩ්ඩයි අඩු වුණේ. ෂේප් එකේ වුණාට ඵලදායීතාවය තාමත් වැඩි. ඊළඟට පුතේ අවසාන අදියර තමයි කොහොමද උනේ ඉස්සල්ලාම? දෙන්න හිටියා යෙදවුම අඩු වුණා. ඊට පස්සේ දෙන්න හිටියා නිමවුම වැඩි වුණා. ඊට පස්සේ දෙන්න හිටියා යෙදවුම ටිකක් වැඩි වුණා. ඊට වඩා හයියෙන් නිමවුම වැඩි වුණා. ඊළඟට දෙන්නම හිටියා යෙදවුම ගොඩක් අඩු වුණා. ඊට වඩා අඩු වේගයකින් නිමවුම අඩු වුණා. දැන් ඔය දෙන්න දෙපැත්තට යනවා. යෙදවුම අඩු වෙනවා, නිමවුම වැඩි වෙනවා. ඒත් ඵලදායීතාවය වැඩි වෙනවා. මේ දෙන්න දෙපැත්තට ගියා. යෙදවුම අඩු කරනකොට නිමවුම වැඩි වෙනවා. ඒත් ඵලදායීතාවය වැඩි වෙනවා. එහෙනම් පුතේ අවසාන අදියර තමයි යෙදවුම අඩු වෙනවා, නිමවුම වැඩි වෙනවා. යෙදවුම අඩුවන අතර නිමවුම වැඩි කර ගැනීම යෙදවුම අඩුවන අතර නිමවුම වැඩි කර ගැනීම. එහෙනම් මේ ඕනම විදිහකින් අපිට ආයතනයේ තියෙන ඵලදායීතාවය වැඩි කරගන්න පුළුවන්. එහෙනම් බලන්න. මේ පහටක් ගාලා බලාගමු. එකේ ඉඳලා පළවෙනි එක. නිමවුම ස්ථාවරව තිබියදී යෙදවුම අඩු කිරීම. ඊළඟට යෙදවුම ස්ථාවරව තිබියදී නිමවුම වැඩි කිරීම. ඊළඟට යෙදවුම වැඩි කරන වේගයට වඩා වැඩි වේගයකින් නිමවුම වැඩි කර ගැනීම. ඊළඟට පුතේ යෙදවුම අඩුවන වේගයට වඩා අඩු වේගයකින් නිමවුම අඩුවීම. අනිත් පැත්තට දෙන්න දෙපැත්තට යනවා. යෙදවුම අඩුවන අතර නිමවුම වැඩි කර ගැනීම. හරි. එහෙනම් සරලයි
තේරුම් ගන්න ලේසි. අපේ උදාහරණයත් එක්කම හැමදාම මතක තියාගන්න අර බීම හදන කම්පැනි වැඩි. හරි. එහෙනම් මෙන්න මේ ආකාරයන් වලට අපිට පුළුවන් ආයතනයක ඵලදායීතාවය වැඩි කරන්න. එහෙනම් පුතේ ඵලදායීතාවය වැඩි කරන සාධක එහෙම නැත්නම් ඕකටම ඇලවිලක් ගන්න ඵලදායීතාවය වැඩි කරන ආකාර කියලා. සාධක කියන එකට ඇලවිලක් ගහලා දාන්න ආකාර සාධක කියන එකට ඇලවිලක් ගහලා දාගන්න ආකාර කියලා. ආකාර කියලා දාගන්න. හරි. එහෙනම් පුතේ විනාඩි 4ක් විතර දෙන්නම්. මේක ලස්සනට දාගන්න. මේක ලස්සනට ලියා ගන්න. මේක ලියා ගන්න ගම ලියලා ඉවර වෙලා මට මැසේජ් එක දාන්න ඉවරයි කියලා. හරි. එහෙනම් විනාඩි 4ක් විතර දෙන්නම්. ලස්සනට ලියා ගන්න. කාට හරි ගැටලුවක් තියෙනවා නම් ප්‍රශ්නයක් තියෙනවා නම් පුතේ මැසේජ් එකක් දාන්න මම කියා දෙන්නම්. මෙන්න මේ 5 විනාඩි 4ක් දෙන්නම් ලස්සනට ලියා ගන්න ඕන. පුතා ඉවරනවාම මැසේජ් එක දාන්න ඉවරයි කියලා. හරි දෙන්නේ ඉවරයිලු. මේක ලියා ගන්න. ලියලා ඉවර වෙලා මැසේජ් එකක් දාන්න ඉවරයි කියලා. පුතේ සිග්නල් ගැටලුවක් හින්දා කවුරු හරි ලෙෆ්ට් එකට ආයෙ පාරක් ආවනම් අපි පුතේ ඵලදායීතාවය වැඩි කරන සාධක ගැන කතා කරන්නේ. මෙන්න මේ 5 එතෙන්ට අදාළව ලියා ගන්නවා. උඩින් කතා කරපු මොකක් හරි එකක් පුතා ලෙෆ්ට් එකට ආයෙ පාරක් ආවනම් ලියා ගන්න බැරි වුණා නම් පුතාට පන්ති ඉවර වෙච්ච ගමන් මට මැසේජ් එකක් දාන්න
මම ඔයාලට නෝට් එකේ කොටස එවන්නම්. හරි. හරි. එහෙනම් පුතේ වෙලාව හරි ගොඩක් කට්ටිය ඉවරයි නේද? හරි. තවත් 5 දිනක් වගේ ඉවරයි. හරි. මම හිතනවා නම් වෙලාව ඇති කියලා මම ඉස්සරහට එන්නම්. හරි. හරි. කාටද පුතේට මේ අන්තිම දෙක තුන වගේ ලියා ගන්න බැරුණා නම් ටකල් ස්ක්‍රීන්ෂොට් එක ගන්න. මම ඉස්සරහට එනවා ස්ක්‍රීන්ෂොට් එක ගන්න. හරි. එහෙනම් මම එනවා. හරි. එහෙනම් දැන් අපිට කතා කරන්න තියෙනවා මෙන්න නිෂ්පාදන සාධකවල තිබ්බ ඵලදායීතාවය වැඩි කරගන්න විදිහ. වැඩි කරගන්න සාධක තමයි කතා කරන්නේ. දැන් පුතේ මේ ඵලදායීතාවය වැඩි වෙනවා කියන්නේ ඔයාලා හැම අවස්ථාවකම දැක්කා මෙන්න මෙතන හැම වෙලේම යෙදවුමට කලින් තිබ්බ යෙදවුමට වඩා දැන් තියෙන නිමවුම වැඩි වෙලා තියෙනවා. යෙදවුමට වඩා නිමවුම වැඩි. කලින් දෙන්නම එක ලෙවල් එකේ හිටියේ. දැන් මේ වෙච්ච හැම සිද්ධියකදීම යෙදවුමට වඩා නිමවුම කියන එක නා වැඩියෙන් හිටියා. ඒක තමයි අපි කියන්නේ ඵලදායීතාවය වැඩි වෙනවා කියලා. එහෙනම් පුතේ ඵලදායීතාවය අඩු වෙනවා කියලා කියන්නේ ඒ කියන්නේ මේ කිව්ව දේවල් පහේම අනික් පැත්තනේ. මේ කිව්ව දේවල් පහේම අනික් පැත්ත. යෙදවුම සහ නිමවුම අතර පරතරය හැදෙනකොට ඵලදායීතාවය කියන්නේ මේක පරතරයක් හැදෙනවානේ. කලින් දෙන්නම මෙහෙම හිටියා. නිමවුම වැඩි වුණා. යෙදවුම වැඩි වුණා චුට්ටක්. නිමවුම ගොඩක් වැඩි වුණා. අන්න. නිමවුම වැඩි හැම වෙලෙම. ඊළඟට යෙදවුම එහෙමම හිටියා. නිමවුම වැඩි වුණා. අන්න. නිමවුම වැඩි. ඊළඟ පාර නිමවුම එහෙමම හිටියා. යෙදවුම අඩු වුණා. ඒත් නිමවුම වැඩි. අර එන බිම බෝතල් ප්‍රමාණය වැඩි. ඊළඟට යෙදවුම අඩු වුණා. යෙදවුම අඩු වුණා ගොඩක්. හැබැයි නිමවුම අඩු උනේ චුට්ටයි. නිමවුම අඩු උනේ චුට්ටයි. පොඩ්ඩයි. මේ හැම වෙලාවෙකම නිමවුම වැඩිපුර හිටියා. එහෙනම් පුතේ මෙතනදී ඵලදායීතාවය අඩු කරන සාධක කියලා කිව්වොත් මේ හැම එකේම ප්‍රතිවිරුද්ධ පැත්ත වෙන්නේ. නිමවුම ස්ථාවර වෙද්දී යෙදවුම අඩු වෙනවා නෙමෙයි වැඩි වෙනවා. ඊට පස්සේ යෙදවුම ස්ථාවරව තියෙද්දී නිමවුම වැඩි වෙනවා නෙවෙයි අඩු වෙනවා. ඊළඟට යෙදවුම වැඩි වෙන වේගයට වඩා වැඩි වේගයකින් නෙමෙයි අඩු වේගයකින් නිමවුම වැඩි වෙනවා. ඊළඟ එක තමයි යෙදවුම අඩු වෙන වේගයට වඩා අඩු වේගයකින් නෙවෙයි වැඩි වේගයකින් නිමවුම අඩු වෙනවා. ඊළඟට අවසානයේට යෙදවුම අඩු වෙනවා නෙමෙයි වැඩි වෙනවා. නිමවුම වැඩි වෙනවා නෙමෙයි අඩු වෙනවා. එතකොට ඵලදායීතාවය අඩුයි. නිකන් බලන්නකෝ. යෙදවුම මෙහෙම මේ දෙකම තියෙනකොට ඵලදායීතාවයක් ඇති වෙනවා නම් නිමවුම කියන එක්කෙනා නිමවුම එහෙමම ඉන්නකොට යෙදවුම වැඩි වුණා. යෙදවුම අඩු වුණා. නිමවුම ඵලදායීතාවයක් ඇති වෙනවා නම් නිමවුම එහෙමම ඉද්දී යෙදවුම අඩු වුණා. නිමවුම වැඩි ඵලදායීතාවය වැඩි. දැන් ඵලදායීතාවය අඩු කරොත්
නිමවුම කියන එක්කෙනා හැමමිටි යෙදවුම වැඩි වෙනවා. වැඩියෙන් දාලා ටිකයි හදාගන්නේ. එහෙනම් මේක අනිත් පැත්ත. හරි පුතේ. ඒක ගැන අපි පොඩි තරුවක් දාලා ලියාගමු. ඔතන සටහන කියන එකට පල්ලෙහායි පොඩි හිස්තනක් තියෙනව නේද? ඔව්. සටහන කියන එකට පහලින් පොඩි හිස්තනක් තියෙනවා. අන්න එතන පොඩි තරුවක් දාලා පුතා ලියාගන්න මෙහෙම කතාවක්. අපි ඒක පොඩ්ඩක් සටහනකින් දාගමු. සටහන කියන කොටුවට පල්ලෙහායින් පොඩි වාක්‍යයක් ලියන්න ඉඩක් තියෙනවනේ. අන්නේ වාක්‍යයක් විතර ලියන්න තියෙන ඉතුරු වෙලා තියෙන ඉඩේ මෙහෙම ලියාගමු. තරුවක් දාලා ලියන්න පුතේ. තරුවක් දාලා ලියාගන්න. ඵලදායීතාවය අඩුවීමේදී ඵලදායීතාවය අඩුවීමේදී ඵලදායීතාවය අඩුවීමේදී ඵලදායීතාවය අඩුවීමේදී සටහන කියන කොටුවට යටින් තියෙන පොඩි හිස්තැනේ තරුවක් දාලා වාක්‍යයක් විදිහට ලියන්න. ඵලදායීතාවය අඩුවීමේදී ඉහත සාකච්ඡා කළ ඵලදායීතාවය වැඩි කරන ආකාරවල ඉහත සාකච්ඡා කළ ඵලදායීතාවය වැඩිවන ආකාරවල පරස්පරය කන පිට කියන්නේ පරස්පර කියන පරස්පරය බෝඩ් එකේ කිව්වා පරස්පරය ඉහත සාකච්ඡා කර ඵලදායීතාවය වැඩිවන ආකාරවල පරස්පරය ක්‍රියාත්මක වේ. හරි. හොඳයි. පරස්පරය ක්‍රියාත්මක වේ. හොඳයි. එහෙනම් ඊළඟට ලියන් ඉවරයිනේ. එහෙනම් අහගන්න. හරි. එහෙනම් දැන් ඉන්න එයාට සිත, කය, මනස සේරම මේ පන්තිය පැත්තට දාලා අහගන්න. දැන් මෙන්න අපි ඔය ඵලදායීතාවය කියන කාරණාව අපි අර ඉගෙනගත්ත නිෂ්පාදන සාධක සේරටම අදාළව
සාකච්ඡා කරනවා. නිෂ්පාදන සාධක හැම එකටම අදාළව ඔය ඵලදායීතාවය කියන එක අනුකූල කරගන්න පුළුවන්. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය වගේ මේ සාධක වලට ඵලදායීතාවය ඇප්ලයි කරන්න පුළුවන් අපිට. භූමියට කොහොමද ඇප්ලයි කරන්නේ? එකම ඉඩමක් තියාගෙන, ඉඩමක් කියලා හිතන්නකෝ භූමිය කියන උදාහරණයකට. ඉඩමක් තියාගෙන මේ ඉඩමෙන් ගන්න යෙදවුම් ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. ඉඩම ලොකු කරන්නේ ඒක එහෙමම තියාගෙන ඕකෙන් ගන්න යෙදවුම් ප්‍රමාණය වැඩි කරවන්න පුළුවන්. අන්න පුතේ ඵලදායීතාවය. නිමවුම් ප්‍රමාණය යෙදවුම එහෙමම. ඒ කියන්නේ ඉඩම එහෙමම තියාගෙන මේකෙන් ගන්න නිෂ්පාදනය අස්වැන්න නිමවුම වැඩි කරන්න පුළුවන්. පුතේ ප්‍රාග්ධනය ගත්තොත් එහෙම උදාහරණයකට ගන්න මොකක් හරි මැෂින් එකක් කියලා. අර අපේ ගත්ත පළවෙනි උදාහරණය වෙච්ච බීම හදන කම්පැනි බීම හදන්න ගන්න මැෂින් එකක් කියලා. ඔය බීම හදන්න ගත්ත මැෂින් එකේ තියෙන යෙදවුම් ප්‍රමාණය වැඩි කරලා නිමවුම් ප්‍රමාණය ඊට වඩා වැඩි කරගන්න පුළුවන්. එහෙම නැත්නම් එකම යෙදවුම් ප්‍රමාණයක් දාලා වැඩිපුර නිමවුම් ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඵලදායීතාවයක් ඇති කරන්න පුළුවන්. ශ්‍රමයේ පුතේ ශ්‍රමය කියන එකේ එක සේවකයෙක්ව දාගෙන නිෂ්පාදනය කරනවා. හිතන්නකෝ එක සේවකයෙක්ව දාගෙන ඒකක 10ක් හැදුවා. සේවකයෝ දෙන්නෙක් දාගෙන ඒකක 10ව දෙකක්. ඒ කියන්නේ 20ක් නෙවෙයි. සේවකයෝ දෙන්නෙක් දාගෙන ඒකක 30ක් හැදුවා. මොකද උනේ? ඵලදායීතාවය වැඩි වුණා. එක සේවකයෙක් හදනවා ඒකක 10ක්. එහෙනම් සේවකයෝ දෙන්නෙක් දැම්මාම ඒකක 10ව දෙකක් 20ක් හැදෙන්න බෑ. හැබැයි ආයතනයේ ඵලදායීතාවය වැඩි කරගන්නවා. සේවකයෝ දෙන්නෙක් දාලා ඒකක 30ක් හදනවා. එහෙම නැත්තම් ඉන්නේ එකම සේවකයා තමයි. එක සේවකයා ඉස්සර හැදුවා ඒකක 10ක්. එයාට ඔයා කියනවා ඇවිල්ලා සාමාන්‍යයෙන් ඔයා දවසකට ඒකක 10ක් හදනවා. ඔයා ඒකක 15ක් හැදුවොත් එහෙම මම ඔයාගේ පඩිය වැඩි කරනවා. එහෙම කිව්වට පස්සේ මෙන්න එකම සේවකයා වෙනදට හැදුවේ 10යි. මෙන්න 15ක් හදන. යෙදවුම එහෙමමයි. නිමවුම වැඩි කරගත්තා. පුතේ භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය වගේ මේ නිෂ්පාදන සාධක සේරටම ඵලදායීතාවය කියන කාරණාව සම්බන්ධ වෙනවා. ඵලදායීතාවය මයින්ඩ් පුළුවන්. මේ සාධක අතරින් වැදගත් නිෂ්පාදන සාධකයක් තමයි ශ්‍රමය කියන එක. අපි ගිය සතියේ ශ්‍රමයේ ලක්ෂණ කතා කරනකොට මතක ඇති මම කිව්වා ශ්‍රමයේ කොච්චර වැදගත් සාධකයක්ද කියනවා නම් ඒ නිෂ්පාදන සාධකයේ සම්බන්ධයෙන් විවිධ විෂයන් පවා හැදිලා තියෙනවා කියලා. ඔයාලා ව්‍යාපාර අධ්‍යයනය හදාරනවා නම් ඔයාලට විෂයක් හම්බෙයි මානව සම්පත් කළමනාකරණය කියලා. ඒකේ වාට කියා දෙන්නේ කොහොමද මේ ශ්‍රමයෙන් වැඩ ගන්න. ඔයාගේ ඉන්න ශ්‍රමිකයන්ගෙන් උපරිම ඵලදායීතාවයක් ලැබෙන විදිහට වැඩ කරන්නේ කොහොමද? සරලවම ඔබ කියා දෙන්නේ. එක සේවකයෙක්ගෙන් උපරිම වැඩක් ගන්නෙ කොහොමද? ඒක අධ්‍යයනය කරන්න විෂයක් තියෙනවා. මානව සම්පත් කළමනාකරණය කියලා. පාඩමක් විතරක් නෙමෙයි. එහෙම විෂයක් තියෙනවා. ඊට පස්සේ ඒ විෂයට අදාළව උපාධි තියෙනවා. ඒ විෂයට අදාළව ඒක හදාරන විද්වත්තු ඉන්නවා. මේ ඒව හදාරන කට්ටිය ඉන්නවා. ප්‍රොජෙක්ට් කරනවා ඒ ගැන. කැම්පස් වලින් කට්ටිය දාලා මිනිස්සුන්ව දාලා වැඩ කරවලා ඵලදායීතාවය වැඩි කරන විදි හොයනවා. අන්න පුතේ අනෙක් සාධක වලට වැඩිය පොඩ්ඩක් වැදගත් සාධකයක් වෙනවා මේ ශ්‍රමය කියන සාධකයේ තියෙන ඵලදායීතාවය. සරලවම හිතන්නකෝ. ඔන්න කම්පියුටර් එකක් කියලා. පොඩකින් මේ ටික මගන්නම් බෝඩ් එකට උදාහරණයක් ගන්නම් බෝඩ් එකට.
අපිට ශ්‍රමයේ ඵලදායීතාවය කියන එක වැදගත් වෙන්නේ මෙහෙම. හිතන්නකෝ තියෙන ආයතනයක් තියෙනවා මොකක් හරි. ඒ ආයතනයේ වැඩ කරන කට්ටියට කම්පියුටර්ස් ගෙනත් දෙනවා. තියෙන කම්පියුටර් එකකින් සාමාන්‍යයෙන් පරණ version එකක කම්පියුටර් එකක් තියෙනවා. පරණ version එකක කම්පියුටර් එකක් තියෙනවා. මේකින් වැඩ ටික කරන්න ගියාම වැඩ ටික කරද්දී ටිකක් ස්ලෝ පරක්කු වෙනවා මැෂින් එක ඔන් වෙනකල්. එයා උදේ පාන්දර 8ට විතර වැඩට ඇවිල්ලා මැෂින් එක ඔන් වෙන්න දාලා ගිහිල්ලා ප්ලේන් ටිකක් බීලා ඔෆිස් එකේ කට්ටියට good morning කියලා කතා කරලා එනකොට මැෂින් එක ඔන් වෙලා ඉවරයි. අන්න ඒ වගේ ටිකක් වැඩේ වෙනවා ස්ලෝ. ඊට පස්සේ මොකක් හරි එකක් ටයිප් කරන්න ගියාට පස්සේ ඒක ටයිප් කරලා දීලා සේව් කියලා දුන්නාම ඒක සේව් වෙනකල් එයාට වෙන මොකක් හරි තව වැඩක් කරන්න පුළුවන් විනාඩි 5ක් විතර ඔබ සේව් වෙනවා. ඒ වගේ එකපාර වැඩ කර කර ඉන්නකොට හිර වෙන්න ගන්න. ආයතනය මොකද කරන්නේ? අලුතෙන් ප්‍රාග්ධනවත්කමක් වෙච්ච කම්පියුටර් එකක් ගෙනත් දෙනවා. මෙන්න කම්පියුටර් එක ස්පීඩ් වැඩ කරනවා දැන්. ඔබපු ගමන් ඔන් වෙනවා. තප්පර 10යි 15යි කම්පියුටර් ඔන් වුණා. ඊට පස්සේ මොකක් හරි ටයිප් කරනකොට ස්පීඩ් ටයිප් කරන්න පුළුවන්. එකපාර වැඩ දෙක තුනක් කරන්න පුළුවන්. හිර වෙන්නේ නැහැ. අලුත් කම්පියුටර් එකක් ගෙනත් දුන්නා. මෙන්න ප්‍රාග්ධනවත්කම අලුත් කරපු හින්දා ඔයාට තේරෙනවනේ දැන් ඵලදායීතාවය වැඩි වෙන්න ඕනේ කියලා. හැබැයි අර ආයතනයේ ඉන්න ශ්‍රමිකයා කියන කෙනා ඌ පරණ විදියටමයි වැඩ කරන්නේ. උදේ පාන්දර එනවා කම්පියුටර් එකේ මේ ඔන් කරන්න බටන් එක ඔබනවා. ආයේ පරණ විදියට. එයා හිතන් ඉන්නේ පරණ විදියටම මේක දැන් පුරුදු වෙලාද. එයා ඒක ඔන් කරන්න දාලා තප්පර 5න් ඔන් වෙනවා. මේ ඔන් වෙනවා. ඒ වුණාට ආයතනයේ වටේ රවුමක් දාලා ඉන්න කට්ටියට good morning කියලා තේ එකක් එහෙම බීලා විනාඩි 15කට විතර පස්සේ ඊට පස්සේ මොකක් හරි වැඩක් කරන්න ගියාම අලුත් කම්පියුටර් එක එකපාර වැඩ දෙක තුනක් කරන්න පුළුවන්. එකක් ටයිප් කරන ගමන් ඊට පස්සේ මේල් එකක් එහෙම ඕපන් කරගන්න Google එකේ මොන හරි සර්ච් කරන්න වැඩ ටික කරන්නත් පුළුවන්. හැබැයි එයා පරණ විදියටම ඔහේ වැඩ ටික කරගෙන යනවා. සැරින් සැරේ එක වෙලාවකට එකයි එහෙම කර කර යනවා. පුතේ ප්‍රාග්ධනය කියන නිෂ්පාදන සාධකයේ ඵලදායීතාවය වැඩි කරාට ආයතනයේ ඉන්න ශ්‍රමිකයාගේ ඵලදායීතාවය වැඩි කරේ නැත්නම් අර වලින් වැඩක් තියනවද? අර වලින් වැඩක් නැහැ. අලුත් කම්පියුටර් එක ගෙනාවා. ප්‍රාග්ධනවත්කමේ ඵලදායීතාවය වැඩි කරා. අර මිනිස්සයා පරණ විදියටමයි වැඩ කරන්නේ. ශ්‍රමයේ ඵලදායීතාවය කියන එක ආයතනයේට වැදගත්. ඒ නිසා පුතේ ඔන්න අපි දැන් කතා කරන්න යනවා ශ්‍රමයේ තියෙන ඵලදායීතාවය ගැන. පොතේ 19 වෙනි පිටුවේ අවසානයේට තියෙන පොඩි සටහන කියන කොටසක්. පුතේ මාත් එක්කම ඒක පොඩ්ඩක් කියවගමු. එන්න බලන්න. භූමිය ශ්‍රමය මාත් එක්කම කියවන්න දැන් ඈ. භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය යන සාධක සියල්ලේම ඵලදායීතාවය සාකච්ඡා කළද බොහෝ අවස්ථාවල අප සාකච්ඡා කරනු ලබන්නේ ශ්‍රම ඵලදායීතාවය පිළිබඳවය. බොහෝ අවස්ථාවල අප සාකච්ඡා කරනු ලබන්නේ ශ්‍රම ඵලදායීතාවය පිළිබඳවය. මන්දයත් මේ කතා කරන්නේ 19 වෙනි පේජ් එකේ අන්තිමට තියෙන සටහන කියන කොටුව. හරිද? මන්දයත් ශ්‍රමය යනු අන්න හොඳට බලාගන්න. මන්දයත් ශ්‍රමය යනු සෑම විටම අනිකුත් සාධක වලට වඩා වෙනස් හැසිරීමක් පෙන්눔 කරන සාධකයකි. මොකද්ද පුතේ වෙනස? අපි ගිය සතියේ කතා කරා. අනික් ඒවා වෙනස් වෙන්නේ නැහැ. ඒවා රොබෝලා වගේ ඔහේ වැඩ කරනවා. හැබැයි ශ්‍රමය කියන්නේ හිතන්න පුළුවන්, හැඟීම් දැනීම් දැනෙන, එක දිගට පැය ගාණක් වැඩ කරාම මහන්සි හැදෙන, ඉන්ටර්වල් එකක් ඉල්ලන, පඩිය වැඩි කරන්න කියලා ඉල්ලන අමුතු જાතියේ නිෂ්පාදන සාධකයක්. අන්න ඒකයි මෙතන කියන්නේ. ශ්‍රමය යනු සෑම විටම අනෙක් සාධක වලට වඩා වෙනස් හැසිරීමක් පෙන්눔 කරන සාධකයකි. තවද ශ්‍රමය යනු ජීවී සාධකයක් වන අතර අනෙකුත් සම්පත්වල ඵලදායීතාව මත
දියුණු වෙන සම්පතකි. අනෙක් අතට ශ්‍රම ඵලදායීතාවය මත ඊට සම්බන්ධ අනෙකුත් සම්පත්ඵල සහ ඊට සම්බන්ධ ආර්ථික ව්‍යුහයේද ඵලදායීතාවය හා වර්ධනය තීරණය වේ. හරි. පොඩි කතාවක් තිබුණේ. මෙතන පුතේ ඉරක් ගහගන්න ශ්‍රම ඵලදායීතාවය මත ඊට සම්බන්ධ අනෙකුත් සම්පත්වල සහ ඊට සම්බන්ධ ආර්ථික ව්‍යුහයේද ඵලදායීතාවය හා වර්ධනය තීරණය වේ කියලා අන්තිමට දියන වාක්‍යයක්. අන්න ඒක ටිකක් ගහගන්න. අන්නේ වාක්‍ය ටිකක් ගහගන්න. ඒක තමයි උතන තියෙන වැදගත් එක. උතන තියෙන වැදගත්. අන්තිම වාක්‍ය ටිකක් ගහගන්න. ඔය කොටුව තුල තියෙන. අවසාන වාක්‍යය. හරි පුතේ. ඒක තමයි අර මම කිව්වේ. අනෙකුත් සාධකවල ඵලදායීතාවයට බලපාන ප්‍රධාන සාධකයක් වෙනවා ශ්‍රමයේ ඵලදායීතාවය. අර ආයතනයේ තියෙන කම්පියුටර් එක පරණ කම්පියුටරයක්. හරි අමාරුයි වැඩ කරන්න. මැදින් හිර වෙනවා, ඕෆ් වෙනවා, රීස්ටාර්ට් වෙනවා, එක එක ප්‍රශ්න. ඒ හින්දා අලුත් කම්පියුටරයක් ගෙනාවා. මේ අලුත් කම්පියුටරේ ඵලදායීතාවයෙන් ප්‍රයෝජනයක් ගන්න ආයතනයේ තියෙන ශ්‍රමයේ තියෙන ඵලදායීතාවයත් වැඩි වෙන්න ඕනේ. කම්පැනි එක්කෙනා කියන්න ඕනේ. දැන් තියෙන අලුත් කම්පියුටරයක් ඉස්සර වගේ පැය ගණන් මේ එක වැඩක් කරන්න ඕනේ නැහැ. ඉක්මනට ටික කරන්න පුළුවන්. එහෙම කිව්වහම ශ්‍රමයත් එයාගේ ඵලදායීතාවය වැඩි කරන්න ඕනේ. නැත්තම් අර මිනිස්සයා වගේ පරණ විදිහටම ආයතනයේ වටේ රවුමක් දාලා ඇවිල්ලා තේ එකක් බීලා වැඩ කරන්න ගත්තොත් වැඩ කරන්න වෙන්නේ නැහැ. හරි. එහෙනම් පුතේ ඊළඟට දැන් අපි අපේ ඊළඟ පිටුව 20 වෙනි පිටුවට 20 වෙනි පිටුවට right. මෙතන අපිට කතා කරන්න තියෙනවා ඵලදායීතාවය තීරණය කරන සාධක. ශ්‍රම ඵලදායීතාවය තීරණය කරන සාධක. අනිකුත් නිෂ්පාදන සාධක වලට අදාළවත් ඵලදායීතාවයක් තිබ්බා. ඒක අපි ගණනය කරා. අර කිව්ව සමීකරණයත් එහෙම දාගෙන. ඒක හඳුනා ගන්න පුළුවන්. ශ්‍රමය කියන එක පොඩ්ඩක් වැදගත්. ඒක ස්පෙෂල්. ශ්‍රමයේ ඵලදායීතාවය තීරණය කරන සාධක ටිකක් තියෙනවා. අපි බලමු ඒ මොනවාද කියලා. right. පළවෙනි සාධකය තමයි පුතේ භෞතික ප්‍රාග්ධනය කියන එක. භෞතික ප්‍රාග්ධනය කියන එක. හරි. මේ කතා කරන්නේ ශ්‍රම ඵලදායීතාව තීරණය කරන සාධකනේ. භෞතික ප්‍රාග්ධනය පළවෙනි. ඒ මොකද? අර ආයතනයේ තියෙන භෞතික ප්‍රාග්ධනය වැඩි කරා. ඒ ආයතනයේ ශ්‍රම ඵලදායීතාවය වැඩි කරන්න පුළුවන්. හිතන්නකෝ. ඔන්න මොකක් හරි ආයතනයක වැඩට යනවා මිනිස්සේ. ඒ ආයතනයේ වැඩ කරන්න ඉඳ ගන්න තියෙන අර කැඩිච්ච පුඩු ටිකක්. අර එහාට මෙහාට කරනකොට අර ඉස්කෝලේ පුඩු වගේ ජරාස් බරාස් ගන්නවා, යකඩ සද්ද ගොඩක් එනවා. මේ එහෙන් මෙන් ඇඟේ කෑලි කෑලි පැටලෙනවා. ඇන කෑලි එළියට ඇවිල්ලා ඇඳුම් වල කෑලි උඩ පැටලලා ඇඳුම් ඉරෙනවා. ඊට පස්සේ ඕවල මලකඩ සුදු පාට ෂර්ට් එකක් සුදු පාට ඇඳුමක් ඇඳගෙන ඔෆිස් එකට එන්න බෑ. ඒකේ තියෙන පුටුවක ඉඳගත්තට පස්සේ මලකඩ ටික ඇඳුමේ වදිනවා. ඊළඟට මිනිස්සු එතන වැඩ කරනකොට ඉක්මනින් වැඩ කරන්න බෑ. පරණ මැෂින් ටිකක් තියෙන්නේ. ඒ මෙහෙන් ජරස් පරස් ගගා සද්ද වෙනවා, ස්ලෝ වෙනවා, කැඩෙනවා. ආයේ දවසක් තිස්සේ හදනවා. ඔහොමම ඔහේ වැඩ කරගෙන යනවා. ඕක පුතේ මිනිස්සුන්ගේ තියෙන අර ආයතනයේ තියෙන ශ්‍රමයේ තියෙන ඵලදායීතාවය අඩු කරානේ. දැන් මේ මිනිස්සුන්ට ඉක්මනට වැඩ කරන්න බෑ. ඒකේ තියෙන මැෂින් ඉක්මනට වැඩ කරන්න ගත්තොත් කැඩෙනවා. මැෂින් එක අහනවා. ඇයි මේ හදිස්සිය පොඩ්ඩක් ඉන්න හිමින් වැඩ කරමු කියලා. පරණ මැෂින්. ඉතින් ඒවා හිමීට වැඩ කරන්නේ. කැඩෙනවා. කැඩුණාට පස්සේ දවසක් තිස්සේ හදනවා. එහෙම හදලා අන්න ශ්‍රමයේ ඵලදායීතාවය අඩු වෙනවා. ඒක වැඩි කරන්න පුළුවන්.
ශ්‍රමයේ ඵලදායීතාවය වැඩි කරන්න පුළුවන් භෞතික ප්‍රාග්ධනය කියන දේ පාවිච්චි කරලා. කොහොමද? අලුතින් මැෂින් ටිකක් ගේනවා. එක දිගට හොගාලා වැඩ නවතින්නේ නැහැ. පැය 24ම වැඩ ගන්න පුළුවන් ඕන තරම්. එහෙන් මෙහෙන් හදිසිය දුවනකොට ඇනෙන්නේ පැටලෙන්නේ ඉරෙන්නේ නැහැ. හොඳ බංකු ටිකක් එහෙම තියෙනවා. බංකු නෙමෙයි. කැරගෙන පුරු ටිකක් තියෙනවා. අර කැඩිච්ච පුරු ටික අයින් කරලා දාලා කැරගෙන පුරු ටිකක් තියෙනවා. දැන් මිනිස්සු ආසාවෙන් ඒවල ඉඳගෙන වැඩ කරනවා. අර වැඩ කරනකොට කම්මැලි දුනාම පොඩි රෝමක් අරගෙනවා ආයෙ වැඩ කරනවා. අර කම්පියුටර් දිහා බලාගෙන වැඩ කරගෙන ගිහලා අතපය රිදිනවා. ලස්සන හොඳ කුෂන් එකක් එහෙම දාලා තියෙන හොඳ එකක්. ශ්‍රමයේ ඵලදායීතාවය වැඩි කරන්න පුළුවන්. ඔයා කොහේ හරි කම්පැනි එකකට වැඩට ගියාම ඔයා කැමති හොඳ කැරකෙන කුෂන් පුටුවක ඉඳගෙන වැඩ කරන්නද? නැත්නම් අර එහෙම් මෙන් ඇනෑනෙන කැඩිච්ච බංකුවක වෙලා වැඩ කරන්නද? සරලයි. ප්‍රාග්ධනයේ භෞතික ප්‍රාග්ධනයේ ඔයාගේ තියෙන ශ්‍රමයේ ඵලදායීතාවය වැඩි කරන්න පුළුවන්. ඊළඟට දෙවෙනි එක තමයි පුතේ මානව ප්‍රාග්ධනය. මානව ප්‍රාග්ධනය. මානව ප්‍රාග්ධනය. ඔයා දැනටමත් දන්නවා මේ ශ්‍රමයේ තියෙන මානව ප්‍රාග්ධනය කියන කාරණාවෙන් ඔයාට පුළුවන් ශ්‍රමයේ තියෙන ඵලදායීතාවය වැඩි කරන්න. දැනුම, ආකල්ප, කුසලතා, දක්ෂතා, හැකියාවන් අධ්‍යාපනය ලබා දීලා ඔහුගේ තියෙන මානව සම්පත වර්ධනය කරනවා. හරි. කෙනෙක් දාලා තිබ්බා රෙකෝඩින් එක ඕන එක හරි දෙන්න. සිග්නල් පොඩි මොකක් හරි සිග්නල් ගැටලුවක් වගේ ආවොත් එහෙම මැසේජ් එකක් දාන්න. සුපුරුදු විදිහට මම රෙකෝඩින් එක එවන්න. සිග්නල් හරි මොනවා හරි ප්‍රශ්නයක් වෙලා සමහර පැති වලට වහිනවලු. ඒ හින්දා සිග්නල් ගවුල් කියලා කිව්වා. සමහර පැති වලට අකුණු ගහනවා කියලා කිව්වා. ඒගොල්ලෝ ඔයාලගේ පැත්ත නැත් එහෙමනම් සිග්නල් අවුල් එහෙම තියෙන හින්දා ලෙෆ්ට් එක ආයෙ පාරක් ආවනම් පන්ති වරලා මෙහෙජ් දාන්න රෙකෝඩින් එක මම එවන්නම් ඔයාලට. හරි පුතේ. මානව ප්‍රාග්ධනය. ආයතනයේ මානව ප්‍රාග්ධනය වැඩි කරනවා. මෙලෝ දෙයක් දන්නේ නැතුව එක්කෙනෙක් වැඩට එනවා. නුපුහුණු සේවකෙක්. ඒකේ තියෙන මැෂින් වලින් වැඩ කරන්නේ කොහොමද කියලාවත් දන්නේ නැහැ. හරි. එතකොට අර පන්තියේ ලයිව් ඉන්නේ රෙකෝඩින් එක දුන්න ගමන් කියලා මේ පස්සේ රෙකෝඩින් එක අහනවා කියලා යන්න එපා. නරක පුරුද්දක්. මේ නරක පුරුද්දක් කියන්නේ මේ පන්තියේ ලයිව් ඉගෙන ගන්නවා වගේ නෙමෙයි රෙකෝඩින් එක අහනවා. චූටි වෙනසක් තියෙනවානේ. ඉතින් එහෙම රෙකෝඩින් එක මේව කරද්දී මම කියලා තියෙනවා ප්‍රශ්න තියෙනවා නම් ගැටලු තියෙනවා නම් අහන්න කියලා. මේ ඉන්න වෙලාවේ ප්‍රයෝජනය ගන්න ඕන. හරි. එතකොට මානව ප්‍රාග්ධනය මුකුත් දන්නේ නැති කෙනෙක් ආයතනයේ සේවය ගන්න දෙනවා. ආයතනයට වැඩට එනවා. මේ මුකුත් දන්නේ නැති කෙනා වැඩට ආවට පස්සේ අන්න දැනුම දෙනවා, අධ්‍යාපනය දෙනවා, කුසලතා ටික දෙනවා. මෙයාගේ තියෙන මානව ප්‍රාග්ධනය වැඩි කරලා මේ මානව සම්පත සංවර්ධනය කරනවා. ඒකේ තියෙන ඵලදායීතාවය වැඩි වෙනවා. අර ඇඳුම් මහන මැෂින් එකේ කිසිම දෙයක් දන්නේ නැතුව ගාමන්ට් එකට එනවා නංගි කෙනෙක්. එයා හරි අමාරුවෙන් වැරදි කැපි අමාරුවෙන් හදා ගන්නවා යන්තම් ෂර්ට් 10ක් විතර. එයාට ෂර්ට් 10 හදා ගන්න පුළුවන්. දවසම නටලා ෂර්ට් 10ක් හදා ගන්නවා. මෙන්න ටික කාලයක් යද්දී මානව ප්‍රාග්ධනය යොදවලා මෙයාව පුහුණු සේවකයෙක් කරනවා. දැන් මේ නංගි සට කාල වැඩ කරනවා. දවසකට අමාරුවෙන් 10ක් හදාගත්ත එක්කිනා දැන් කිසිම ගේමක් නැතුව දවසකට 100ක් හදනවා. මොකද උනේ? ශ්‍රමයේ තියෙන ඵලදායීතාවය වැඩි වුණා. කොහොමද වැඩි කරේ? මානව ප්‍රාග්ධනය. හරි. ඊළඟට පුතේ තුන්වෙනි එක තමයි ස්වභාවික ප්‍රාග්ධනය. ස්වභාවික ප්‍රාග්ධනය. ස්වභාවික ප්‍රාග්ධනය. අපිට ස්වභාවික ප්‍රාග්ධනය භාවිතා කරලා අපේ ශ්‍රමයේ තියෙන ඵලදායීතාවය වැඩි කරන්න පුළුවන්. කලින්ට වඩා වැඩිපුර ස්වභාවික ප්‍රාග්ධනය යාට හොයලා දෙනවා. එතකොට එයා වැඩිපුරක් වැඩ කරන්න පටන් ගන්නවා.
හරි. ස්වභාවික ප්‍රාර්ථනාව හොයලා දෙනවා. එයාට අවශ්‍ය යෙදවුම හරියට හොයලා දෙනවා. කනිජ සම්පත් තියෙනවා නම්, ඉඩමක් තියෙනවා නම්, ගස්වැල් තියෙනවා නම් අන්න අවශ්‍ය ස්වභාවික ප්‍රාර්ථනාව. ඒක එයාට පහසුවෙන් හදලා දෙනවා. එයා ඉස්සරට වඩා වැඩ කරන්න පටන් ගන්නවා. ශ්‍රමයේ තියෙන ඵලදායීතාවය වැඩි වෙනවා. ඊළඟට පුතේ සමාජ ප්‍රාර්ථනාව. සමාජ ප්‍රාර්ථනාව. අපි එදා අර ප්‍රාර්ථනාවේ කතා කරලා ඉගෙන ගත්තා. මේ සමාජ ප්‍රාර්ථනාව කියන්නේ හරි ලස්සන දෙයක් කියලා. එකිනෙකාට උදව් කරගන්නවා. එක්කෙනෙක්ට එක්කෙනෙක් උදව් කරනවා සමාජය තුලේ. මේ සමාජ ප්‍රාර්ථනාවේ පුළුවන් ශ්‍රමයේ ඵලදායීතාවය වැඩි කරන්න. සරලව කියන්න. හිතන්නකෝ ඔය ගාමන්ට් වල දැකලා තියෙනවද මෙහෙම එකක්? මේ වෘත්තීය සමිතියක් තියෙනවා. ඊට පස්සේ ඒ වෘත්තීය සමිතියෙන් සේවකයන්ට තියෙන ගැටලු ගැන කතා කරනවා. ඊළඟට ආයතනයේ තියෙනවා ඒ සේවකයන්ට ලෙඩක් දුකක් වුණොත් ආයතනයේ ඉන්න සේවකයෙක් ඉස්පිරිතාලෙට ඇඩ්මිට් වුණොත් ලෙඩක් හැදුනොත් එයාට තියෙනවා වෙනම රක්ෂණයක්. ඒ ආයතනයේ රක්ෂණයෙන් ඒ සේවකයා රෝහල්ගත වෙලා ඉන්නකොට තියෙන රෝහලේ බිල් එක එයා ගෙවනවා. ආයතනයෙන් ගෙවනවා. එයා ලෙඩ වුණාට පස්සේ බෙහෙත් ටික ගන්න යන සල්ලි ටික අර ඒ රක්ෂණයෙන් ඒ බෙහෙත් වල රිසිට් එක පෙන්වුවාට පස්සේ ඒ ගාණ එයාට දෙනවා. ඊට පස්සේ සේවකයාට මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් එයාගේ තියෙන අර ගැටලුව ගැන සේවකයන්ගේ තියෙන වෘත්තීය සමිතිය හරහා කතා කරනවා. ආයතනයේ කළමනාකාරීත්වයත් එක්ක මේක කතා කරනවා. කතා කරලා ඒකට පිළිතුරක් හොයලා දෙනවා. ආයතනයේ ශ්‍රමිකයෝ අතර තරහ මරහ නැහැ. ඒගොල්ලෝ හොඳට කතා කරලා යාළුවෝ වගේ හොඳට වැඩ කරනවා. එහෙනම් මේ විදිහට අර එකිනෙකා අතර හොඳට කතා කරලා වැඩ කරලා ඉන්න. එතකොට ගැටලුවක් නැහැ. සමාජ ප්‍රාර්ථනාව හැමෝම යාළුවෝ තරහකාරයෝ නැහැ. තරහකාරයෝ හිටියනම් මොකද වෙන්නේ? මම වැඩක් කරනවා. මං වැඩේ කරලා එහා පැත්තේ කෙනාට දෙන්න ඕනේ. එහා පැත්තේ කෙනා තමයි ඒක ඊළඟ වැඩේ කරන්නේ. හැබැයි මමයි අයයි තරහයි. මම මෙතන වැඩ ටික කරනවා. වැඩ ටික කළා ඒක එහා පැත්තෙන් තියෙනවා. එයාට ඕන නම් ගනි. එහෙම කියලා තියලා පැත්තකින්. එහා පැත්තේ කෙනා ඉන්නවා. මම එයත් එක තරහයි ඉන්නේ. ඕන නම් එයා මට ගෙනත් දෙයි. එහෙම කියලා හිතන් ඉන්නවා. ආයතනයේ වැඩ ටික වෙනවද? නැහැ. ආයතනයේ වැඩ ටික වෙන්න නම් සේවකයෝ හොඳට සම්බන්ධ වෙලා ඉන්න ඕනේ. සේවකයෝ අතර යාළු මිත්‍රකම් හැදිලා තියෙන්න ඕනේ. මේගොල්ලෝ එකිනෙකාට එකමුතුව වැඩ කරන්න ඕනේ. ඒක හදනවා මේ සමාජ ප්‍රාග්ධනයේ. ඒක තමයි ඔය අවුරුද්දකට පාරක් සමහර ගාමන්ට් වල එහෙම කට්ටිය ට්‍රිප් එකක් එක්ක යන්නේ. සමහර කම්පැනි වල ඉන්න ස්ටාෆ් එකේ කට්ටිය අවුරුද්දකට වතාවක් කම්පැනි ගාන ට්‍රිප් එකක් එක්ක යන්නේ. ඔය තියෙන සම්බන්ධතාවය හදන්න. එතකොට කට්ටිය යාළුවෝ වගේ එකට වැඩ කරනවා. එක්කෙනෙක් කියනවා නම් මට හෙට මලගයක් තියෙනවා. හෙට ඔයා ඇවිල්ලා මගේ වැඩ ටිකක් කරන්න කියලා. හොඳ සමාජ ප්‍රාර්ථනාවක් තියෙනවා නම් අරයා කියනවා අවුලක් නැහැ ඔයා වැඩට මේ අවුලක් නැහැ ඔයා මල ගෙදර ගිහිල්ලා එන්න මම ඔයාගේ වැඩ ටිකක් කවර් කරලා දාන්නම්. අන්න ආයතනයේ තියෙන වැඩවලට කිසිම බාධාවක් වෙන්නේ නැහැ. හොඳ ශ්‍රම ඵලදායීතාවයක් හැදෙනවා. ඊළඟට පුතේ ඊළඟට තාක්ෂණික දැනුම මේ දේවල් පාඩම් කරද්දී අමාරුවෙන් ඔළුවට බරක් තියාගෙන පාඩම් කරන්න ඕන දේවල් නෙමෙයි. බලන්න මම මේවට කොච්චර ප්‍රැක්ටිකල් උදාහරණ ටිකක්ද කතා කරේ. භෞතික ප්‍රාර්ථනාවේ. ඔයා ආයතනයේ වැඩට යනකොට ඔයා ආස නැහැ කැඩිච්ච පරණ මැෂින් වල වැඩ කරන්න. හොඳට ස්පීඩ් එක තියෙන හොඳ මැෂින් එකක වැඩ කරන්න ආසයි. භෞතික ප්‍රාර්ථනාවේ වැඩි කරලා ශ්‍රම ඵලදායීතාවය වැඩි කරන්න පුළුවන්. කැඩිච්ච ඉඳගත්තාම ඇන ඇනෙන බංකුවල ඉඳගෙන වැඩ කරන්න ආස නැහැ. හොඳ කැරගෙන පුටුවක ඉඳගෙන වැඩ කරන්න ආසයි. අන්න එතන පුටුවක් දානවා. භෞතික ප්‍රාග්ධනයේ දැම්මා. ශ්‍රමයේ ඵලදායීතාව වැඩි වුණා. මානව ප්‍රාග්ධනය ශ්‍රමයේ ඵලදායීතාව වැඩි කරා. හොඳට ඉගෙනුවා. පුහුණු වෙච්ච නැති අර ගාමන්ට් එකේ ඉන්න නංගිට ඒව හදන්න අර ෂර්ට් එක හදන්න දවසම මහන්සි වෙලා ෂර්ට් 10යි හැදුවේ. පුහුණු වෙච්ච නැති එක්කෙනෙක් මානව ප්‍රාග්ධනයේ දාලා එයාව පුහුණු කරා. අර දවසම මහන්සි වෙලා ෂර්ට් 10ක් හදපු ඒ ගාමන්ට් එකට ආපු නංගි මෙන්න
ෂර්ට් 100ක් හදනවා කිසිම අවුලක් නැහැ. උදේ වැඩට ආව හවස යද්දි 100ක් හදලා යනවා. මානව ප්‍රාග්ධනයේ ශ්‍රමයේ ඵලදායීතාව වැඩි වුණා. පුතේ මේව පාඩම් කරද්දී ඔළුවට බරක් දාගන්න එපා. උදාහරණය මොකද්ද? සර් මේක කියද්දි දාපු උදාහරණය මොකද්ද? මේක කියද්දි දාපු උදාහරණය මොකද්ද? එහෙම මතක් කර කර පාඩම් කරන්න. හරිම ලේසියෙන් පාඩම් කරගන්න. හරි. ඊළඟට තාක්ෂණික දැනුම. පුතේ තාක්ෂණික දැනුමින් කොහොමද ශ්‍රම ඵලදායීතාව වැඩි කරන්නේ? අර කම්පියුටර් එකට වෙච්ච වැඩේ තමයි. කවුරු හරි වැඩ කරන ඔය පරණ කවුරු හරි කෙනෙක් ඉන්නවා. ඔයාලගේ තාත්තලෑ පරම්පරාව එහෙම නැත්නම් වයස අවුරුදු 55ක විතර මේ තව මාසිකින් දෙකකින් ආයතනයෙන් අයින් වෙලා යන්න ඉන්න විශ්‍රාම ගන්න ඉන්න කෙනෙක් ඉන්නවා. මෙයාට වැඩ කරන්න දීලා තියෙන කම්පියුටර් එකකින් මෙයා සමහර වෙලාවට වැඩ කරන්න දන්නේ නැහැ. එතකොට ආයතනයේ තාක්ෂණික දැනුමක් නැහැ මේ පුද්ගලයාට. ඒ කම්පියුටර් එකේ වැඩ ටික කරගන්න දැනුමක් නැත්නම් එයාට ඉක්මනින් වැඩ ටික කරන්න බෑනේ. එහෙම නැත්නම් සමහර වෙලාවට හිතන්නකෝ කම්පියුටර් එකක් නෙමෙයි ෆොටෝකොපි මැෂින් එකක් ගිහින් ආයතනයේ වැඩ කරන පියන් අංකල් කෙනෙක් ඉන්නවා. මෙයාගේ කාර්යභාරය තමයි අර එක්කෙනෙක් හදලා දෙන එක්කෙනෙක් කියනවා අනේ අර මම ෆොටෝකොපි ටිකක් ගහන්න දුන්නා මේ කොලෙන් ෆොටෝකොපි පහක් ගහගෙන එන්න. ඊට පස්සේ එහෙම මේ ලියුම අරසලට ගිහින් දෙන්න. මේ මැනේජර්ට කියලා මේක අස්සම් කරගෙන ඉන්න. අන්න ඒ වගේ පොඩ්ඩක් කට්ටියට උදව් කරන්න පියන් අංකල් කෙනෙක් ඉන්නවා. ඒ අංකල්ට කියනවා ෆොටෝකොපියක් ගහන් එන්න කියලා. ආයතනයේ ෆොටෝකොපි මැෂින් එකකුත් තියෙනවා. ෆොටෝකොපි මැෂින් එකක් ආයතනයේ තියෙනකොට ආයතනයේ ඒ ඉන්න පියන් අංකල්ට තාක්ෂණික දැනුමක් තියෙන්න ඕනේ. කොහොමද මේ මැෂින් එකකින් ෆොටෝකොපියක් ගහන්නේ? ඒකේ බටන් ගැන, ඒකේ ඔබන්න තියෙන දේවල් ගැන එයා දැනන් ඉන්නවා. මේ බටන් එකේ බොත් එහෙම ෆොටෝකොපි 10ක් එක දිගට වදිනවා. ඒක මෙහෙම මාරු කරොත් එකම පිටුවේ දෙපැත්තට වදිනවා. ඒක මෙහෙම දැම්මොත් එක කොලයක් විතරක් එළියට ගන්න පුළුවන්. පොතක් වගේ ගොඩාක් තියෙනවා නම් ෆොටෝකොපි ගහන්න මෙන්න මේක ඔබාගෙන සේරම ස්කෑන් කරලා එකපාර ෆොටෝකොපි එළියට ගන්න පුළුවන්. ඔන්න ඔහොම කියලා තාක්ෂණික දැනුම එයාට තියෙන්න ඕනේ. අනේ එයාට තාක්ෂණික දැනුම නැත්නම් එයාගේ තියෙන ඵලදායීතාවය අඩු වෙනවා. එයා කාට හරි ගිහිල්ලා කියනවා මේ ෆොටෝකොපියක් ගහන්න තියෙනවා ගහලා දෙන්න. එතකොට තව මිනිස්සෙක් ඉන්න වෙනවා ෆොටෝකොපිය ගහන්න. නැත්තම් එයා මොනවා හරි ඒවා ටික කොබල පැයක් විතර මහන්සි වෙලා අර කොළ 20ක් විතර නාස්ති කරගෙන අන්තිමට හරියන ගැළපෙන එක ෆොටෝකොපියක් එළියට ගන්නවා. තාක්ෂණික දැනුම වැඩි කිරීම හරහා ශ්‍රමයේ ඵලදායීතාවය වැඩි කරන්න පුළුවන්. හරි. එහෙනම් පුතේ ඊළඟ එක. ශ්‍රම විභජනය. හරි. ශ්‍රම විභජනය. ඕක අපි ඉස්සරහට කතා කරන දෙයක් ශ්‍රම විභජනය කියන එක. අපි ලබන සතියේ කතා කරන්න ගන්න එක. මෙතන පොඩ්ඩක් ඒ නම විතරක් තියෙනවා. ශ්‍රම විභජනය. මෙතනදී ඔයාලට තේරුම් ගන්න මම පොඩියට කියන්නම්. ශ්‍රම විභජනය ලබන සතියේ අපේ පාඩමක් විදියට නිකන් එහා පැත්ත පිටුව පෙරලා බලන්න. ඒකේ තියෙනවා අපි අනුමාත්‍රිකාවක් විදියට නම් කතා කරනවා. හරි. දැනට මම කියන්නම් මොකද්ද ශ්‍රම විභජනය කියලා තේරෙන විදියට. මොකක් හරි නිෂ්පාදන ආයතනයක හිතන්නකො අර ගාමන්ට් එකට යනවා වැඩ කරනවා. ඔය ගාමන්ට් එකේ ඉන්න නංගිලා ඔයාලගේ අක්කලානේ. ඔව්. ගාමන්ට් එකේ ඉන්න අක්කලා ඔය වැඩ ටික කරද්දී එක්කෙනෙක්ම සම්පූර්ණ මේ ෂර්ට් එක මහන්නේ නැහැ. එක්කෙනෙක් නෙමෙයි මේ ෂර්ට් එක මහන්නේ. මේකේ කොලර් එක මහන්නේ එක්කෙනෙක්. අත මහන්නේ එක්කෙනෙක්. මේවා කපන්නේ එක්කෙනෙක්. සේරම එකට මෝට්ටු කරන්නේ තව එක්කෙනෙක්. මේකට බොත්තම් ටික අල්ලන්නේ තව එක්කෙනෙක්. ඊට පස්සේ මේක හදලා ඉවර වුණාට පස්සේ මේකේ මේ සමහර තැනින් නූල් කෑලි එළියට පැනලා තියෙනවා. අර වැඩිපුර නූල් කෑලි එළියට පැනලා තියෙනවා. එයා පොඩි කතුරක් අරගෙන මේ නූල් කෑලි වැඩිපුර තියෙනවා කපනවා. කපලා තව එක්කෙනෙක්ට දෙනවා. එයා තමයි මේක නමන්නේ. තව එක්කෙනෙක්ට දෙනවා. එයා තමයි මේක පැකින් කරලා දාලා ලේබල් එකක් අහලා එළියට දානවා. සීල් කරලා දානවා. අන්න පුතේ එකම වැඩේ එක එක කට්ටිය අතර බෙදුවා. ඕකට තමයි කියන්නේ ශ්‍රම විභජනය කියලා. අර ගාමන්ට් එකට එන අක්කා තනියම මේ ෂර්ට් එකේ රිදිත් අරගෙන ඒ රිදි ටිකක් බලලා හොඳ රෙද්දක් තෝරගෙන ඒ රෙද්දෙන් මගානට ඩොක් එකක් තියලා කපාගෙන බොත්තනුත් අල්ලලා මහලා නමලා මැදලා පැකින් කරලා ඒ සේරම කරන්නේ නැහැ.
එයා කරන්නේ කපන එක විතරයි. එයාගේ යාළුවා කරන්නේ බොත්තම් අල්ලන එක විතරයි. සරලවම ඔන්න ඔකට කියන්නේ ශ්‍රම විභජනය කියලා. ඔය ශ්‍රම විභජනය හරහා පුළුවන් ආයතනයේ තියෙන ශ්‍රමයේ ඵලදායීතාව වැඩි කරන්න. අර ගාමන්ට් එකට එන අක්කට කිව්වොත් එහෙම ෂර්ට් එක සම්පූර්ණයෙන් ඉවර කරන්න කියලා එයා දවසම මේ ෂර්ට් එක මහයි. හවස වෙනකල් මේක ෂර්ට් එකක් මහයි. හැබැයි එයාට කියනවා ෂර්ට් වලට බ්ලොක් එක කපන්න කියලා. එයා එක දවසට ෂර්ට් 100කට බ්ලොක් කපනවා. එයාගේ යාළුවට කියනවා ෂර්ට් වලට බොත්තම් අල්ලන්න කියලා. එයා දවසට ෂර්ට් 100කට බොත්තම් අල්ලනවා. අනිත් යාළුවට කියනවා ෂර්ට් එකේ මේ අත කොලර් එක හැම මේක මූට්ටු කරලා මහන්න කියලා. එයා දවසට ෂර්ට් 100ක් මහනවා. අන්තිමට කට්ටිය එකතු වෙලා ෂර්ට් 100ක් හදලා ඉවරයි. ඕකට තමයි කියන්නේ ශ්‍රම විභජනය කියලා. හරි. අපි ලබන සතියේ මේක දීර්ඝව කතා කරමු. ඊළඟට අවසාන එක තමයි පුතේ ආකල්ප සහ ප්‍රතිපත්ති. ආකල්ප හා ප්‍රතිපත්ති. right. ආකල්ප හා ප්‍රතිපත්ති. පුතේ ආයතනික ශ්‍රමයේ තියෙන ඵලදායීතාවය වැඩි කරගන්න පුළුවන්. ඒ ආයතනයේ තියෙනවා නම් හොඳ ආකල්ප ටිකක්, හොඳ ප්‍රතිපත්ති ටිකක්. උදාහරණයක් කියන්නම්. සාමාන්‍යයෙන් ඔයාලගේ පවුලලත් මෙහෙමදී. ඒ කියන්නේ පවුල කියන්නේ වැඩ කරන අම්මා තාත්තා අයියා අක්කා වලට යනවා නම් ආකල්ප සහ ප්‍රතිපත්ති කියලා කියද්දී මම දවසක් ලස්සන ඇඩ් එකක් එහෙම දැක්කා. ඇඩ් එකක් Facebook එකේ අතල් තිබ්බ වීඩියෝ එකක්. මේ දැක්කා. එතන මේ කොහොමද අර ආකල්ප හැදෙන්න ඕනේ. ආයතනයේ ඉන්න පියන් කෙනෙක්. එයා ගාව තියෙන එයා ගිහිල්ලා ෆොටෝකොපි වගේක් ගහගන්න යනවා. ඒ ටික ගහගන්න යනකොට එතනට යන්නේ එයාගේ ගෙදර ළමයාගේ මොකක් හරි ඔය එකේ පන්තිය දෙකේ පන්තිය මොනවා හරි ෆොටෝ වගේක් ෆොටෝකොපි ගහගන්න. ගෙදර වල ටික ෆොටෝකොපි ගන්න. එතනට යනවා. ගිහිල්ලා ෆොටෝකොපි ගහන්න හදනකොට කියනවා තව එක්කෙනෙක් ඇවිල්ලා ඔයා දැන් ඔක්කො ෆොටෝකොපි ගහන්න එපා. මේ බොස්ගේ ගෙදර වල ටිකක් තියෙනවා ෆොටෝකොපි ගහන්න මේ. එයා ඒ ටික එවන්නම් කිව්වා. ඒකට වෙලා යනවා හින්දා වාගේ පස්සේ ගහගන්න. එයා කියනවා. එහෙනම් අර බොස්ලා වැඩ ටික කරනකම් අපි බලාගෙන ඉන්න ඕනේ. එහෙම කියලා එයා යනවා එතනින්. ඊට පස්සේ ඒ බොස් ඇවිල්ලා එයාගේ ළමයාගේ වැඩ ටික ආයතනයේ තියෙන ෆොටෝකොපි මැෂින් එකයි ඒකේ තියෙන තින්ත ටිකයි එතන තියෙන ඒවා ටිකයි ගහගෙන නිකන් ගහගෙන යනවා. ඕක රජයේ ආයතන වල ගොඩාක් වෙනවා. ගහගෙන යනවා. ඊට පස්සේ ඒ ආයතනෙ කෙනා යනවා. එයා ඒ බොස් ගියාට පස්සේ ඒ බොස් යනවා එයාගේ බොස් ගාවට. එයාගේ බොස් කියනවා මගේ කම්පැනි එකේ වාහනේ යවන්න මගේ වයිෆ්ට මේ කොහෙද ගමනක් යන්න තිබ්බා. වයිෆ්ට ගමන යන්න මගේ කම්පැනි වාහනේ යවන්න. අන්න එයා කියනවා අරයා කියනවා එයාගේ ගෙදර වැඩ ටික කම්පැනි තියෙන ෆොටෝකොපි මැෂින් එකෙන් ගහගත්තා. එතකොට පුතේ ආයතනයේ තියෙන ෆොටෝකොපි මැෂින් එක අරයා භාවිතා කරලා තිනවා මහන්සිය. ඒ කියන්නේ ආයතනයේ තියෙන පිරිවැය අපරාධ. ඒක යාට අදාළ දෙන්නේ මේ අංගනවාඩි පාවිච්චි කරන අපරාධ. එයා ඒක පාවිච්චි කරන ගමන් කියනවා එහෙනම් බොස්ට හොඳයි නම් ආයතනයෙන් දීපු කාර් එකේ පෙට්‍රල් ඒව ටික සේරම නාස්ති කරගෙන වයිෆ්ට කඩේ යන්න වාහනේ ගෙදරට යවන්න මම ෆොටෝකොපියක් ගහුවට මොකද? අන්න එහෙම කියනවා. ආකල්ප. ඒ බොස් වයිෆ්ට කාර් එක යවනවා. යවලා එයා යනවා එයාගේ බොස් ගාවට. එයාගේ බොස් ගාවට ගියාට පස්සේ කියනවා ඒ බොස් කියනවා අන්න අර ඇමති කෙනෙක් ඉන්නවා අපිට මේ ආයතනයේ තියෙන කොන්ට්‍රැක්ට් එක ගන්න ඕනේ. සල්ලි ටිකක් දීලා කියනවා මේ කොන්ට්‍රැක්ට් එක අපිට ගන්න මේ සල්ලි ටික ආයතනයේ අර ඇමතිගේ account එකට දාලා ඉන්න. එහෙම නැත්නම් ඇමති ගාවට ගිහිල්ලා දීලා ඉන්න කියනවා. ඊට පස්සේ එයා කියනවා මේ කොන්ට්‍රැක්ට් එක ගන්න මේ ලක්ෂ 10ක් විතර ඇමතිට දෙනවා නම් අපි අර මගේ වාහනේ මොකටද මේ වයිෆ්ට කඩේ යන්න යවුවට මොකද? එයා එහෙම හිතනවා. මම මගේ කාර් එක වයිෆ්ට කඩේ යන්න මගේ ආයතනයෙන් දුන්න වාහනේ වයිෆ්ට කඩේ යන්න යවුවට මොකද? මේ කොන්ට්‍රැක්ට් එක ගන්න මෙන්න ලක්ෂ 10ක් විතර දෙනවා ඇමතිට. අන්න එයා එහෙම ආකල්පයක් හදාගන්න. ඇමති යනවා එතෙන්ට. ඇමති ගාවට ගිහිල්ලා සල්ලි ටික දුන්නාම ඇමති කියනවා අගමැති අර ප්‍රොජෙක්ට් එක ගන්න මේ මිලියන 4කට කොහෙද කොමිස්සයක් ඉල්ලගෙන තියෙනවා. ওই ලක්ෂයෙන් පද මං ගන්නම් කියලා යාගින්. ඇමති කියනවා මම ලක්ෂයක් ගත්ත එක වැරදි නෑ. එහෙනම් අර අගමැති ගන්න එච්චර ගාණක්. එයා එහෙම හිතනවා.
පුතේ ආකල්ප වල වැරද්ද. ශ්‍රමයේ තියෙන ඵලදායීතාවය වැඩි කරවන්න පුළුවන් මේ ආකල්ප යහපත් කරොත්. අර පල්ලෙහාම ඉන්න මිනිස්සයා බොස් එයාගේ වැඩ ටික තියෙන ගොඩක් තිබ්බ වැඩ ටික බොස් ගහ ගන්නවා නම් මම එක කොලයක් ගහන් ගියහම මොකෝ කියලා හිතන එක නැවැත්තුවා නම් ඒ ආයතනයේ ලාභය 750කින් වැඩි වෙනවා. ඒ බොස් උඩේ කෙනා වයිෆ්ට කාර් එක ගෙදරට යවනවා නම් කඩේ යන්න මම මගේ පුතාගේ මේ වැඩ ටික මෙතනින් ගහගෙන ගියා නම් ඒක මොකෝ කියලා හිතන්න නැතුව හිටියා නම් රුපියල් 500ක විතර වටින කොළ ටිකක් ආයතන ඉතුරු වෙනවා. එයා හිතනවා නම් ඊට උඩ එක්කෙනා මෙන්න මෙහෙම මේ මෙච්චර ගාණක් ඇමතිට යවනවා නම් මගේ වාහනේ මම මේ ආයතනයේ තියෙන වාහනයක් මගේ වයිෆ්ට කඩේට යන්න යවුවට කමක් නැහැ කියලා ආයතනයේ රුපියල් 1000ක් විතර ඉතුරු වෙනවා. ඇමති හිතුවා නම් ජනාධිපති අගමැති එහෙම කවුරු හරි කෙනෙක් අච්චර ගාණක් ගන්න එකේ මම ලක්ෂ 10ක් ගත්ත එක මොකෝ කියලා හිතන්න නැතුව හිටියා නම් රටේ ආර්ථිකයට ලක්ෂ 10ක් එහෙම නැත්නම් ඒ ආයතනයේට ඉතුරු වෙනවා. ඔන්න ආකල්පවල වැරද්ද. පුතේ ආයතනයක ආකල්ප හා ප්‍රතිපත්ති යහපත් වෙන්න යහපත් වෙන්න ආයතනයේ තියෙන ශ්‍රමයේ ඵලදායීතාව වැඩි කරන්න පුළුවන්. ආයතනයේ සේවකයෝ ටික උදේ 8:00ට වැඩට එනවා. ආයතනයේ මැනේජර් වැඩට එන්නේ උදේ 10:00ට. ආයතනයේ සේවකයෝ හිතනවා මැනේජර් වැඩට එන්නේ 10:00ට නම් මම මොකටද 8:00ට එන්නේ? මම එනවා 9:00ට කියලා. පුතේ ශ්‍රමයේ ඵලදායීතාවය අඩු වෙනවා. ආකල්ප හා ප්‍රතිපත්ති යහපත් කරන්න ඕනේ. බොස් වැඩට එන්න ඕනේ 8:00ට, සේවකයා වැඩට යන්න ඕනේ 8:00ට. දෙන්නම වැඩට එනවා නම් අන්න සේවකයා කල්පනා කරනවා බොස් 8:00 වෙද්දී එනවා මම 8 වෙද්දී එතන ඉන්න ඕනේ. ආයතනයේ ශ්‍රමයේ ඵලදායීතාව වැඩි වෙනවා. බොස් 6 වෙනකන් වැඩ කරනවා මම 5:00 වෙනකල්වත් වැඩ කරන්න ඕනේ. 4:00ට ගෙදර දුවන්න හොඳ නැහැ. ආයතනයේ ශ්‍රමයේ ඵලදායීතාවය වැඩි වෙනවා. රටක ආයතනයක ආකල්ප හා ප්‍රතිපත්ති වලට පුළුවන් ඒ ආයතනය රටේ සංවර්ධනය බිහි කරන්න. ඒක තමයි මම අර යටින් ඉරක් ගහගන්න කියලා කිව්වේ. සටහන කියන එකේ අවසානයේට අනෙක් අතට ශ්‍රම ඵලදායීතාවය මත ඊට සම්බන්ධ අනිකුත් සම්පත්වල සහ ඊට සම්බන්ධ ආර්ථික ව්‍යුහයේ ඵලදායීතාවය සහ වර්ධනය තීරණය වේ. ආර්ථිකයේ සහ ආයතනයේ කියන දෙකේම වර්ධනය හා ඵලදායීතාවය ඇති කරවන්න පුළුවන්. ශ්‍රම ඵලදායීතාව වැඩි කරොත් ශ්‍රම ඵලදායීතාව වැඩි කරවන්න පුළුවන් මෙහෙම ඒවට එකක් වැදගත් ආකල්ප හා ප්‍රතිපත්ති. රටක හොඳ ප්‍රතිපත්ති තියෙන්න ඕනේ. ජපානය වගේ රටවල් දියුණු වෙන්නේ වැඩ කරන්න ඕනේ වෙලාවට. කොරියාව දකුණු කොරියාව දියුණු වෙන්නේ වැඩ කරන්න ඕනේ වෙලාවට. ලංකාවේ කට්ටියව කොරියාව වැඩට යනවනේ. එයාලා එහෙම කියනවා 8:00ට වැඩ තියෙනවා නම් හරියට 8:00ට වැඩ පටන් ගන්න. එයාලට තියෙන ඇන ගහන්න නම් ඇන ගහන්න පටන් ගන්න ඕනේ 8:00 එයාලා 8:00 දී ඇනේ ගැහුවේ නැත්තම් එයාලගේ પાස්පෝර්ට් එකේ එයාලගේ එතන වැඩ කරන සහතිකේ ඒගොල්ලෝ ලියනවලු මෙයා වැඩ කරන්න සුදුසු කෙනෙක් නෙමෙයි කියලා. එහෙම ලියවුනොත් එහෙම ඒ රටේ තියෙන කිසිම ආයතනයක ආය වැඩ කරන්න බෑ. ප්‍රතිපත්ති කොච්චර තද වුණත් ප්‍රතිපත්ති මිනිස්සු කවදාවත් 8:00ට පහුවෙලා වැඩට එනවද? නෑ. 8:00ට වැඩට පළවෙනි වැඩේ කරේ නැත්තම් එතන සීල් එකක් ගහනවා මෙයා වැඩ කරන්න සුදුසු නෑ කියලා. ඒ සීල් එක ගහපු ෆෝම් එක හැම ආයතනයකම අලුතෙන් වැඩටත් දිල්ලනවා. ඒකේ ලියවිලා තියෙනවා නම් කලින් වැඩ කරපු ආයතනවල මෙයා 8:00ට වැඩ පටන් ගත්තේ නැහැ කියලා එයාට ඒ රටේ කිසිම ආයතනයක වැඩ හම්බෙන්නේ නැහැ. පුළුවන් තරම් ශ්‍රමයේ ප්‍රාර්ථනය මේ ශ්‍රමයේ තියෙන ඵලදායීතාව වැඩි කරනවා කියනවා. මිනිස්සු වෙලාවට වැඩට යනවා. ජපානයේ 8:32ට කෝච්චිය යනවා නම් 8:32ට කෝච්චිය නවත්තලා කෝච්චිය ගේට්ටුව ඇරෙනවා. මේ දොර ඇරෙනවා. භෞතික ප්‍රාග්ධනය වැඩි කරලා කෝච්චිය මේ ස්ටේෂන් එකේ ඉඳලා ඊළඟ ස්ටේෂන් එකට විනාඩි 19කින් යනවා නම් හරියට විනාඩි 19ක් යනකොට කෝච්චිය ඊළඟ ස්ටේෂන් එකේ නවතිනවා. එතකොට ලංකාවේ වගේ 8:00ට වැඩට යන්න උදේ 6ට ස්ටේෂන් එකට දුවගෙන ගිහිල්ලා 6ට එන කෝච්චිය එනකල් 7 වෙනකම් බලාගෙන ඉඳලා ඊට පස්සේ 9ට වැඩට යන්න ඕනේ. භෞතික ප්‍රාග්ධනය වැඩි කරලා රටේ තියෙන
ඵලදායීතාව වැඩි කරන්න පුළුවන්. එහෙනම් පුතේ අවසානයේට මෙන්න මේ ටික ලස්සනට ලියාගමු. අපේ 20 වෙනි පිටුවේ ශ්‍රම ඵලදායීතාවය තීරණය කරන සාධක. ශ්‍රම ඵලදායීතාවය තීරණය කරන සාධක. විනාඩි 2ක් දෙන්න. ලස්සනට ටක් ගාලා ලියා ගන්න අවසානයේට. විනාඩි 2ක් දෙන්නම් ගානට ලියා ගන්න. ලියලා ඉවර වෙලා මට ඉවරයි කියලා කියන්න. හරි ලියලා ඉවරලා මෙහෙ දාන්න. හරි ඉවරයි නේ. රයිට් පුතා. ඉවරයි. හරි. කාටද මේක බැරි වුණා නම් ඔන්න පුතේ ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. හරි මම එන්නම් ඉස්සරහට. හරි මම එනවා. එහෙනම් අද අපි ඉගෙන ගත්තා පරණ දේවල් ටික ආයෙ මතක් කරගෙන නිෂ්පාදන සාධකවල ඵලදායීතාවය ගැන. ඵලදායීතාවය කියන්නේ මොකක්ද? කොහොමද මේ ඵලදායීතාවය ගණනය කරන්නේ? ඊට පස්සේ ඵලදායීතාවයේ තියෙන ප්‍රයෝජන මොනවාද? මේ ඵලදායීතාවය වැඩි කරවන්න පුළුවන්. ප්‍රයෝජන නෙමෙයි. වැඩි කරවන්න පුළුවන් සාධක මොනවාද? ඊට පස්සේ ඵලදායීතාවය අඩු වෙනවා කියලා කිව්වා. ඕකේ අනිත් පැත්ත. මේ නිෂ්පාදන සාධක අතරින් ඵලදායීතාවය ගැන කතා කරනකොට වැදගත් සාධකයක් වෙනවා කියලා කිව්වා ශ්‍රමය කියන එක. අර සටහන කියන එක ඇතුලේ තිබ්බා. ඕකට හේතුව ශ්‍රමය කියන්නේ ජීවි සාධකයක් සහ අනෙකුත් නිෂ්පාදන සාධකවල ඵලදායීතාවය මත ශ්‍රමයේ ඵලදායීතාවය වෙනස් වෙනවා වගේම ශ්‍රමයේ ඵලදායීතාවය මත අනෙකුත් නිෂ්පාදන සාධකවල ඵලදායීතාවයත් වෙනස් කරවන්න පුළුවන් කියලා. එහෙම වැදගත්කම කියලා අපි ඊළඟට අවසානයේට කතා කරා පුතේ ශ්‍රම ඵලදායීතාවය තීරණය කරන සාධක. හොඳයි. එහෙනම් අපි ඊළඟ දවසේ ඔය සාධක ඵලදායීතාව තීරණය කරන සාධක ඵලදායීතා පරතරය සහ ශ්‍රම විභජනය කියන කොටස පටන් ගන්නවා. එහෙනම් වැඩ කරන්න පාඩම් කරන්න සුපුරුදු විදිහටම වැඩ කරලා පාඩම් කරලා ෂෝට් නෝට් එක ගහලා මට එවන්න. සිග්නල් මොනවා හරි ගැටලුවක් තිබ්බ කෙනෙක් ඉන්නවා නම් මට කතා කරලා නෝට් එකයි රෙකෝඩින් එකයි ඉල්ල ගන්න පුළුවන්. එහෙනම් පුතේ පරිස්සමෙන් ඉන්න ලබන සතියේ ආයෙමත් හම්බෙමු. ගැටලු දින කට්ටිය මැසේජ් එක දාලා අහන්න. හරි. එහෙනම් හැමෝටම ආයෙමත්